සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් හැමදෙනාම අද දවසේද ඒ ගෙවල් දොරවල් වල නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ සේනාසනයට පැමුණුනේ ඒ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයේ ශ්‍රවණය කළ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරීලා ඒ සසරගත දුක්සහගත ජීවිතය අවසන් කරගන්න. ඒ වගේම මතක් කළොත් අද දවස විශේෂයෙන්ම ලංකා වාසී බෞද්ධ ඔබ අප සියලු දෙනාටම අතිශයම වැදගත් දවසක්. ඔබටත් මටත් මේ දුක්සහගත සසර නිමා කරන්නට අවශ්‍ය වෙන නිවීමේ පණිවිඩය දුකින් මිදීමේ පණිවිඩය අපිට ලැබුණේ අද වගේ දවසක. ඒ දඹදිව රජකල ධර්මාශෝක මහා නරේන්ද්‍රයන් වහන්සේගේ පුතු මහා මහින්ද මහරහතන් වහන්සේ ඒ සද්ධර්මයේ අරගෙන මේ ලංකාවට වැඩම කළේ අද වගේ දවසක. ඇවිල්ලා වැඩලා සමනාමයන් මහරජ ධම්ම රාජස්ව ශාවකා සංවේව අනුකම්පාය ජම්බුදීපාය දාගත මහරජ අපි ශ්‍රමණයෝ වෙමු ධර්ම රාජන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු නුඹලටම අනුකම්පා පිණිස ජම්බුදීපයෙන් මෙහාට ආව කියන එකයි වැඩිය කියන එකයි එකෙන් මතක් කළේ. එතකොට ඒ ඇවිල්ලා අපිට ලබා දුන්නු ඒ සද්ධර්ම දායාදය නිසයි අද දවසේදී ඔබත් මමත් මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්නට උත්සාහවත් වෙන මේ ප්‍රතිපත්ති ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද වගේ දවස අපි හැම දිනාටම හොඳයි ඒ කල්යාණ මිත්‍ර වැට සිහිපත් කරමින් ඒ සාසන දායාදේ අපිට ලබා දුන්නු ඒ මහෝත්තමයන් වහන්සේලාටද ප්‍රතිපත්ති වශයෙන් පූජා කළා පූජා කරන්නට අද දවස අපි හැම දිනම හිතා ගන්නට ඕනේ අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. ඒ නිසා වෙනදාට වඩා කායික වාචික සංවරයක් ඇති කරගෙන දවස පුරාවට මේ ධර්මය තමන්ගේ సంతානය තුල උපදවා ගන්නට හැම දිනම වෙහෙස මහන්සි වෙන්නට ඕනේ. ඒ වගේම අතිශය වටිනා වැදගත් දහම් කරුණු ටිකක් මතක් කරන්ට මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලෝකවාසී බෞද්ධ වාසී හැම දිනාටම මෙබඳු වටිනා දිනයක වටිනා අදහසක් ලෝකයට ඉදිරිපත් කරන්නට මම අදහස් කරනවා. ඒ තුල නුවණින් අපි කාටත් සම්මර්ෂණය කළොත් ඒක තේරුම් ගන්නට පුළුවන් ඒක ඒ විදිහට වන ධර්මයක් කියලා. ඉතින් මුලින්ම මතක් කරනවා හැම දිනාටම මේ පෙන්වලා දෙන කරුණු ටික ඊ타ත්ම හොඳට ඊ타ත්ම වමනාවෙන් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කළා මේ පෙන්නන දහම් කරුණු වලට අනුව ජීවිතයේ හැඩගස ගන්න උත්සාහවත් වෙන්න. එහෙම උත්සාහවත් වෙන වීරියවන්ත වෙන කෙනාට නොබෝ දිනකින් ජීවිතේ ජය ගන්නට පුළුවන් මේ සසර දුක නිවා කරන්නට පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා. මතක් කළා මම මෙන්න මේ විස්තරය විශේෂයෙන් මේ පින්වතුන්ට මතක් කරන්නේ අපි හැම කෙනෙක්ම ගොඩාක් කල් බණ අහලා තියෙයි. ධර්මය හැම කෙනෙක්ම යම් යම් මට්ටම් වලට දන්නවා. බොහෝ කාලයක් නුවණින් අපි ධර්මයේ සම්මර්ෂණය කළා තියෙනවා.
ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. විවිධ පර්යායන්ගෙන් නොඑක ආකාරයේ ක්‍රමවලට අපි ඥාන දර්ශනය ගැන සම්මා දිට්ඨිය ගැන කතා කරලා තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන මේ ධර්මයන්ගේ ශුන්‍යතාවය අපි බොහෝ සෙයින් අහලා තියෙනවා. ඒ බඳු ධර්මයන් කෙරෙහි තමා තුළ උපදින රාගාදී කෙලෙස් ටිකක් තියෙන කියන එකත් අපි කතා කරලා තියෙනවා. ඒ ආශ්‍රව ධර්මයන් කෙලෙස් ධර්මයන් දුරු කරලා මේ දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගත යුතුයි කියලා අහලා තියෙනවා. අපි ගොඩාක් කල් ඉඳන් මේ නොයේ ක්‍රම වලට මේ සම්මා දිට්ඨිය අහගත් ධර්මයේ අපි නුවණින් මෙනෙහි කරනකොට යම් යම් අවස්ථාවල අපිට ඇත්තයි කියලා පෙනුණත් තාමත් ඒ ධර්මයට අපිට ලං වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ ඒ ධර්මය අපේ ජීවිතේ කරගන්න ලැබිලා නැහැ. තව පැත්තකින් ගත්තාම ඒ කතා කරන ධර්මය තාම අපිට පෙනෙන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අපි ටිකක් බැලුවොත් අපිට තේරෙනවා මේකට හේතුව අපි ගාව තියෙන චිත්ත සමාධි අඩුකම. චිත්ත ඒකග්ගතාවේ අඩුයි. හිතේ විසිරුණුකම අඩු වෙලා නැහැ. අපි බොහෝ දුරට චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා අද දවසේදී කරන්නේ අපි අර අහලා දැනගත්ත ධර්මයක් තියෙනවා නම් දර්ශනයක් තියෙනවා නම් උත්සාහයෙන් ඒක නැවත නැවත හිතනවා. ඒක නැවත නැවත හිතලා ධර්මයේ දකින්නත් හිත සමාධි කරගන්නත් අපි උත්සාහවත් වෙනවා. නමුත් ඒකේ එහෙම අපි උත්සාහවත් වුණාට දැකපු අහගත්ත ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට ඒ වෙලාවට මේක ඇත්තයි නේද කියලා විතර්කගත ඥානයක් පහළ වෙනවා. නමුත් හිත සමාධි වෙන්නෙත් නැහැ. ඒ ධර්මතාවයේ එළඹ සිටින්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයටම අපි පොඩ්ඩක් නුවණින් හිත තබුවොත් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක් නැති කිරීමේ ක්‍රමය නැත්තම් ප්‍රතිපදාව හැටියට පෙන්වන්නේ අය මේ වරිවට්ටංගික මග්ගෝ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අංග 8කින් යුත් මාර්ගය. ඒ අංග 8කින් යුක්ත මාර්ගය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා. මේ ධර්මතා තුනට මේ ත්‍රිශික්ෂාවට කොටස් කළාම මේ අංග 8 බෙදිලා යනවා. එතනදී සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග තුන තියෙන්නේ අයිති ප්‍රඥා ස්කන්ධයට. වාචා කම්මන්ත ආජීව කියන අංග තුන අයිති සීලයට. වායාම සති සමාධි කියන අංග තුන අයිති සමාධියට. එතකොට මෙතන තියෙනවා වාචා කම්මන්ත ආජීව කියන ටික පිහිටා හිටින තැන සීලය. වාචා කම්මන්ත ආජීව කියන ටික කෙනෙකුගේ ජීවිතයේ එතන තමයි පිහිටා සිටින්න ඕනේ සීලය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙකෙන් ප්‍රඥාව එහෙම නැත්නම් විදර්ශනාව අසුරු වෙනවා. වාචා කම්මන්ත වායාම සති සමාධි කියන ටික සමාධිය නැත්තම් සමතය අසුරු වෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන්. නොනැති පුරුෂයෙක් සීලයක පිළිපදලා සමත විදර්ශනා වඩයි නම් කියලා. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සමත විදර්ශනා ධර්මයක් තියෙනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක ප්‍රඥාව නැත්තම් විදර්ශනාව වචනය කරනවා. වායාම සති සමාධි කියන අංග තුන සමාධිය නැත්තම් චිත්ත භාවනාව අසුරු කරනවා. එතකොට මෙතනදී නමුත් හොඳට බලන්න අපි දිහා අපි වායාම සති
සමාධිය කියන අංග තුනේ කෘත්‍යයක් දන්නේ නැහැ. එහෙම ටිකක් අපේ ජීවිතේ හම්බෙලා නැහැ. අපි යම් වායාම සති කියලා උත්සාහය සිහියක් තියෙනවා නම් ඒ ටික හැම වෙලාවෙම යොදාගෙන තිබුණේ මොකේද? අර අසා දැනගත්ත දර්ශනය නැවත නැවත මෙනෙහි කරන්න. සම්මා දිට්ඨිය නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට සම්මා දිට්ඨිය අනුව නැවත නැවත මෙනෙහි කරන එකට කියනවා සම්මා සංකප්පය කියලා. එතකොට සම්මා දිට්ඨියට අනුව නැවත නැවත මෙනෙහි කරනකොට සම්මා සංකප්පය පවත්නකොට සම්මා සංකප්පය නිසා සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය නිසා සම්මා සංකප්පය. ඒ කියන්නේ නිවැරදි දැකීම නිසා නිවැරදිව හිතනවා, නිවැරදිව හිතන නිසා නිවැරදිව දකිනවා. ඒ තුලින් නුවණ ඇති වෙනවා මිසක කොතනකවත් පෙන්නලා නැහැ. සමාධිය පිණිසත් ওই ටිකමයි කටයුත්තේ කියලා හුවත් පෙන්නලා නැහැ. ඔය ධර්මතා දෙක පෙන්නලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රඥාව වර්ධනය වෙන්නට, නුවණ වර්ධනය වෙන්නට එකයි ඔය ධර්මතා දෙක පැනෙව්වේ ප්‍රඥාව සඳහායි ප්‍රඥා ස්කන්ධයයි. ඔය ධර්මතා දෙක නුවණින් මෙනෙහි කර කර ඉන්නකොට නුවණින් බලනකොට නීවරණ ධර්ම දුරු වෙලා හිත සමාධි වෙනවා කියලා ඕවත් පෙන්නලා නැහැ. ඔය ටික පෙන්නලා තියෙන නුවණට විතරයි. එතකොට සමාධිය පිණිස පවතින ධර්මතා පෙන්වුවා. මොකද්ද? වායාම සති සමාධි කියන ටික. මෙන්න මේ ටිකේ අඩුව නිසයි පින්වතුනි අපි අහගත්ත ධර්මයේ අපිට පෙනෙන්නේ නැත්තේ. අපිට තේරෙන්නේ නැත්තේ. ඒ හින්දා අපි ආර්ය ශ්‍රාංග මාර්ගයේ හරියට සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ වායාම සති සමාධි කියන අංග තුනත් පිරුණොත් ඒ නිසා ඒ ටික ගැන අවධානයක් යොමු කරන්නට ඕනේ. එතනදී වායාම කියලා කියන්නේ උත්සාහය, සති කියන්නේ සිහිය. එතකොට සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවීම. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පැනෙවුවා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා, මහණෙනි මේ එකම මගයි කියලා සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න, ඒ වගේම දුක් දුම්නස් ඉක්මවන්නට, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සත්තාන විසුද්ධිය ශෝක පරිදෝන සමුතික්කමාය, හැඬීම් වැළපීම් ඉක්මවන්නට, දුක්ඛ දෝමනස්සානං අත්ංගමයි, දුක් දුම්නස් නැති කරන්නට, ඥායස්ස අධිගමයි, මාර්ගඵල ලබන්නට, නිබ්බානස්ස සච්චිකිරය, නිවන සාක්ෂාත් කරගන්නට. මොකද්ද ඔය ඔක්කොම ටික කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ මොකෙන්ද? වෙන්නේ යදිදං චත්තාරෝ සතිපට්ඨාන, මේ සතර සතිපට්ඨානයයි කියලා. හොඳට බලන්න මේ මොනතරම් දර්ශනයක් ගැන තථාගතයන් වහන්සේ පෙන්නුවත් කතා කළත් සම්මා දිට්ඨිය පෙන්නලා ඔය සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගඵල ලබන්න, නිවන සාක්ෂාත් කරගන්නට, එතකොට යම් දුකක් දුම්නසක් තියෙනවා නම් ඒවා ඉක්මවා ගන්නට, නැති කරන්නට ඔක්කොටම තියෙන එකම මඟ මොකද්ද? මේ සතර සතිපට්ඨානයයි කියලා පෙන්වනවා. එතකොට අපි මෙතනදී මේ සතර සතිපට්ඨානය වඩන ආකාරය ගැන මේට වඩා නුවණින් බැලිය යුතුයි, දැක්ක යුතුයි කියන එකයි මගේ අදහස. මොකද සමාධිය පිණිස තියෙන ධර්මතා අතර පෙන්වේ වායාම සති සමාධිය. උත්සාහයෙන් සිහිය පිහිටුව ගැනීම තුල සිත සමාධි වෙන්නේ. ඒ කියන්නේ සමාධියට පරිවාර ධර්ම හැටියට පෙන්වලා තියෙන්නේ වායාම සති කියන ධර්මතා දෙක. වායාම සති කියන ධර්මතා දෙක තුල කටයුතු කරන්ඩ හිත සමාධි වෙන බව. සම්මා දිට්ඨියට අනුව හිතන්ඩ නුවණ වර්ධනය වෙන බව. කිසිම වෙලාවක සම්මා දිට්ඨියට අනුව නැවත හිතලා හිත සමාධි කරන්න කියලා පෙන්නලා නැහැ. ඕකෙදී හොඳ කාරණාවක් තියෙයි. බොජ්ජංග ධර්මවල
බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බොජ්ජංග ධර්ම වඩන ආකාරය. එතෙන්දී සති සම්බොජ්ජංගය කියන ධර්මතාවය චිත්ත භාවනාවක් කරන්නත් පඤ්ඤා භාවනාවක් කරන්නත් නැත්නම් සමතයටත් විදර්ශනාවත් දෙකටම උපකාර වන ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුගේ සිත හොඳටම විසිරීලා නම් තියෙන්නේ. හිත විසිරුණු කාලෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත හොඳටම විසිරලා නම් තියෙන්නේ. හිත දුවනවා නම් හිත විසිරුණු වෙලාවට ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ කියන බොජ්ජංග තුන වඩන්ට සුදුසු නැහැ. ගින්නක් හොඳටම ඇවිලිලා තියෙනවා නම් ඒ ගින්න නිවා ගන්න ඕන වෙන වෙලාවට වියලි දර, වියලි ගොම, වියලි තන, වියලි වාතය දෙන්න හොඳ නැහැ. දෙන්න ඕනේ මොකද්ද? අමු තන, අමු දර, අමු ගොම, තෙත සහිත දිය තමයි දෙන්න ඕනේ. ඒ වගේදී හිත විසිරුණු වෙලාවට වඩන්ට ඕනේ පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන ධර්මතා තුන වඩන්ට සුදුසුයි කියලා මතක් කළා. ඊට පස්සේ ගින්නක් අවුලව ගන්න ඕන වෙලාවට, ගින්නක් නිවිලා තියෙන එක පත්තු කර ගන්න ඕන වෙලාවට අමුදර, අමුතන, අමුගුණ, දිය සහිත වාතය දෙන්න හොඳ නැහැ. එතකොට දෙන්න ඕනේ වියලි දාන්න ඕනේ වියලි තන, වියලි දර, වියලි ගොම, තෙත රහිත වාතය. ඒ වගේ කෙනෙකුගේ හිත හැඟවිලා නම්, හිත ප්‍රකට වෙන්නේ නැත්තම්, හිත අප්‍රකට නම්, හිත හැඟවිලා නම්, තීන මිද්දේට බර වෙලා නම්, මේ වෙලාවකදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ වඩන්න හොඳ නැහැ. දැන් හොඳට බලන්න අපේ හිත බෙහෙවින්ම විසිරිච්ච මනසක් අපිට තියෙන්නේ. නොයෙක් විදිහට විසිරිලා තියෙන මනසට, ඒ කියන්නේ හොඳටම ඇවිලෙන ගින්න නිවන්න ඕනේ කියලා වියලි තන, වියලි දර, වියලි ගොම දානවා නම් නිවන්න ඕනේ කියන අදහස තිබ්බත් නිවෙන්නේ නැහැ, ඇවිලෙනව නේද? ඒ වගේ නොයෙක් අරමුණු වල විසිරුණු, නොයෙක් අරමුණු වල පැතුරුණු, නොයෙක් විතරකයන් අනුව දුවන අපේ මනස නවත්තන්න කියලා, සමාධි කරන්න කියලා අපි ගන්නෙ මොකද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන ධර්මියොම හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසිරුණු මනසක් තියෙන කාලෙක ධම්මවිචේ සම්බොජ්ජංගේ දහම් කරුණු මෙනෙහි කරන එක, වීරියට හිතන එක, ප්‍රීති සහගත විදියට හිතන එක කරන්න එපා. කරන්න හිත විසිරෙනවා මිසක හිත සංසිඳෙන්නේ නැහැ. නමුත් අපි හිත සමාධි කරන්න කියලා නිතරම ධර්මයේ මෙනෙහි කරන එක, ධර්මයේ බලන එක නේද අපි කරන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි තව තවත්ම අර ගින්න ඇවිලෙනා වගේ විසිරුණු සිතුවිලි තවත් විසිරීමටපත් වෙනවා මිසක ඒකෙන් සංසිඳෙන්නේ නැහැ. ඉතින් මෙතනදී ඒ බොජ්ජංග ධර්මයන් වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ හොඳට පෙන්වුවා. හිත විසිරෙන කාලෙට කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒ කියන්නේ වායාම සති සමාධි කියන අංග තුනේ ඒකහදී කටයුතු කරන්න ඕනේ. හිත හොඳට විසිරලා තියෙන කාලෙදී සමාධිය ඇති වෙන පැත්තට තියෙන අංග ටිකයි කටයුතු කරන්න ඕනේ. ඔය බොජ්ජංග ධර්ම ටික ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග ටිකට අපි බෙදුවොත් යම් ධම්මවිචේ සම්බොජ්ජංගයක්, විරිය සම්බොජ්ජංගයක්, ප්‍රීති සම්බොජ්ජංගයක් තියෙන අන්න ඒ ටික වැටෙනවා අර ගින්නක් අවුලවා ගන්න ඕන වෙලාවට තියෙන කාරණාව වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප කියන අංග දෙක අනුව. ගින්නක් නිවා ගන්න ඕනේ වෙලාවට තියෙන කාරණා ටික වගේ විසිරුණු දෙයක් සංසිඳවා ගන්න ඕන වෙලාවට තියෙන කාරණා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ කියන කාරණා ටික වැටෙනවා සමතේ පැත්තට, නැත්තම් වායාම සති සමාධි කියලා.
එතකොට හිත විසිරලා තියෙන අපි මේ ඒ විසිරුණු මනස සංසිඳවලා අහගත ධර්මයේ දැකීමට නම් තවත් අහගත දර්ශනය මෙනෙහි කිරීම නෙමෙයි කරන්න ඕනේ. අහගත ධර්මය දකින තැනට එන්න වායාම සති සමාධි කියන මෙන්න මේ ධර්මතා තුන බොහෝසෙන් බහුල වශයෙන් කරන්නට ඕනේ. ඉතින් මේ අපි කොච්චරවත් බොහෝසෙන් ඉතා තීව්‍ර විදියට මේ දර්ශනය ගැන හිතනවා කතා කරනවා. නමුත් ඒක අපිට පේන්නේ ඒ දර්ශනයට ලං වෙන්න අපිට පුළුවන් කමක් නැහැ. මේ පුද්ගල භාවය මැකෙන්නේ අපේ. කොච්චර ධර්මය ඉගෙන ගත්තත් තමන් කියන හැඟීමත් එක්ක තියෙන සිතුවිලි සමුදායේ හැඟීම් ටික මැකෙන්නේ. ඒ ටික ගෙවලා මේ පෙන්නන ධර්මයට දර්ශනයට තමන්ට ලං වෙන්න ඉඩ හදලා නැහැ. ඒ නිසා අපි දැන් සුදුසුයි කාලේ ඇවිල්ලා අහගත්ත මෙච්චර කාලයක් අපි දර්ශනය අහගත්ත ධර්මය අහගත්ත ඒ අහගත්ත ධර්මයට අහගත්ත දර්ශනයට ලං වෙන්න තියෙන ක්‍රමය මොකද්ද කියන තැන හොයලා ඒ පැත්තෙන් කටයුතු කිරීම. ඉතින් විශේෂයෙන්ම අද දවසේදී මම මතක් කරන්න හදන්නේ අපි මෙච්චර කාලයක් ඉගෙනගත්ත අහගත්ත ධර්මයේ දකින්න අපිට දැනට තියෙන ලොකුම අඩුව ලොකුම බාධාව චිත්ත ඒකග්ගතාවයක් නැති එක. චේතෝ සමාධියක් නැති එක. අන්නේ චිත්ත ඒකග්ගතාවයේ නැත්තේ ඇයි? ඒ චිත්ත ඒකග්ගතාවය ඇති කර ගැනීම සඳහා ඍජුවම බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන ක්‍රමය මොකක්ද කියලා බලලා ඒ ටික කතා කරන්න. එතකොට ඒ චිත්ත ඒකග්ගතාවය නැත්තේ සිත එකඟ වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි ගාව නැති නිසා. එකඟ වෙනවා කියලා කියන්නේ සමාධි වෙනවා කියලා කියන්නේ එකඟයි කියන එක. එකඟයි කියන්නේ නානත්වයක් නැහැ. නොයෙක් බවක් නැහැ. එතකොට මේ සිතේ එකඟ බව ඇති වෙන විදිහේ වැඩපිළිවෙලක් අපි ගාව තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සියලුම අර්ථය අපිට सिद्ध කරලා දෙන්නේ සිහිය තුලින් කියලා. සතිපට්ඨානයේ නිවනට එකම මගයි කියලා. සිහිය පිහිටවීම තමයි අපිට නිවනට තියෙන එකම මග. මෙන්න මේ ටික අපි පොඩ්ඩක් අද දවසේදී කතා කරමු. වායාම සති සමාධි. මෙතනදී සතිපට්ඨානය ගැන අපි අහගත්තාම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ අර්ථය මේ චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨානය කියලා කිව්වහම අපි හිතාගෙන ඉන්නේ කාය වේදනා චිත්ත ධම්ම කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ ධර්මතා හතර තියෙන්නේ අපිට සිහිය පිහිටවන්න කියලා. ඒ කියන්නේ ওই ධර්මතා හතරට සිහියෙන් ඉඳයි අපිට තියෙන්නේ කියලායි අපි හිතාගෙන ඉන්නේ. එතකොට අපි යම් වෙලාවක කය කෙරෙහි හොඳට සිහිය තබාගෙන කය ගැන බලනවා නුවණින් ආපහු කය කෙරෙහි නුවණින් බලනකම අතහැරුවාම සිහියට නවතනක් නැහැ. පිහිටලා ඉන්න තැනක් නැහැ. මෙනෙහි කරපු එක ඉවරයි. වේදනාව ගැන හෝ සිතුවිලි ගැන අපි නුවණින් බලනවා සිහිය පිහිටවනවා. නමුත් ඒ අවස්ථාව අතහැරුණාම අපේ සිහියට පිහිට පිළිසරණක් නැහැ. එතකොට ප්‍රශ්නයක් එනවා චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ සිහිය පිහිටවන ධර්මිය හතර දෙනෙක් තියෙයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒ කියන්නේ සිහිය පිහිටවන්න තැන් හතරක්ද එතකොට අපිට? කියන්නේ සතිපට්ඨාන හතරක්ද? එහෙනම් සතිපට්ඨාන දැන් හතරක් වෙනෝනේ. කය කෙරෙහි සිහිය පිහිටවනවා. ඔන්න සිහිය පිහිටවන්න එක තැනක්. වේදනාව කෙරෙහි සිහිය පිහිටවනවා. දෙකයි. සිත කෙරෙහි සිහිය පිහිටවනවා. ධර්මයේ කෙරෙහි සිහිය පිහිටවනවා. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතරට අපි සිහිය පිහිටුවාම සිහියට තැන් හතරක් අහුවෙලා නැද්ද? තැන් හතරක සිහිය පිහිටලා නැද්ද?
එතකොට සතිපට්ඨාන හතරක් නේ. සතිපට්ඨාන හතරක් නෙමෙයිද? එහෙනම් කොහොමද හතරක් නෙමෙයි වෙන්නේ? නමුත් එතන අපි අර්ථය තේරුම් අරගෙන තියෙන ක්‍රමේ වැරදිලා තියෙනවා පොඩ්ඩක්. ඒ නිසයි අපි කතා කරන ධර්මයේ දකින මට්ටමට අපේ චිත්ත සමාධිය නැත්තේ. ඕකෙදී මම මේ පින්වතුන්ට හොඳ කරුණු ටිකක් මතක් කරන්නම්. මේක Tamanටම ගිහිල්ලා වුණා බලන්න පුළුවන්. අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණේ ඥාන විභංගය කියන කොටසේදී යම්කිසි කෙනෙක් ධ්‍යාන දක්වා හිත සමාධි කරගන්නවා නම් හිතට ඒ සමාධිය ඇති කරගන්න ආකාරය ගැන හොඳට පැහැදිලි කරනවා. පැහැදිලි කරන තැනදී මම ගොඩක් විස්තර අතහැරලා මේ සතිපට්ඨානට අදාළ කොටස් ටික විතරක් පැහැදිලි කරන්නම්. එතනදී පෙන්නනවා අරඤ්‍යගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා හොඳට පෙන්නනවා ඉස්සෙල්ලා. දැන් මේ අපි ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න ওই ටික කියන්නේ ආනාපාන සතියට කියලා. නමුත් ආනාපාන සතිය ගැන නෙමෙයි මේ පෙන්නන්නේ. ආනාපාන සති භාවනාවක් සඳහන් කරන්නේවත් නැහැ ඒකේ. ඕනම කෙනෙක් චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා ධ්‍යාන වැඩිම සඳහා යන ගමම්මගයි යන ක්‍රමයයි ඒ කොටසෙත් පෙන්වන්නේ. හොඳට පැහැදිලි කරලා තියෙනවා මුල ඉඳලම ධ්‍යාන දක්වාම තමන් අනුක්‍රමයෙන් පැමිණෙන ආකාරය. ඕන කෙනෙකුට ඒක බලා ගන්න පුළුවන්. ඒකට උපකාරක ධර්මත් තමන්ගේ හැසිරීමත් මොන ආකාරයේ විය යුතුද කියන එක සරලව හොඳට අටුවාවකින් විග්‍රහ කරලා පෙන්වනවා වගේ වචනෙන් වචනේ අරගෙන ලෙහෙලා පෙන්වනවා. ඕනම කෙනෙකුට ඒ ටික බලා ගන්න පුළුවන්. ඒකෙ පෙන්නනවා උජුං කායං පනිදාය කියන්නේ කය ඍජුව පිහිටුවා ගන්නවා. ඊට පස්සේ පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා. පරිමුඛං කියන්නේ මුඛයට ඉදිරිපසින්. නැත්තම් නාසිකග්ගේවා මුඛ නෙමෙත්තේ. එතකොට සති කියලා කියන්නේ මොකද්ද? හොඳට බලන්න පෙන්නනවා බුදුරජාණන් වහන්සේ එතෙන්දී සති කියලා කියන්නේ මොකද්ද? යා සති අනුසති පටිසති සති සරණ සති සරණ දරණතා අපිලාපනතා අසම්මෝසනතා සති ඉන්ද්‍රියං සති බලං සම්මා සති. ඔන්න ඕකට කිව්ව සිහිය කියලා. අයං සති. ඔය සිහිය ගැන විස්තර කළා එහෙමම ඒ ටික ඔක්කොම ඔසවලා අරගෙන අයං සති මේ සිහිය උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිති. මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි නාසිකග්ගේවා මුඛ නිමිති. ඔන්න හොඳට බලන්න මේ සිහිය නාසය අග හෝ තොල් දෙක ළඟ පිහිටනෝ මනාව පිහිටුවා ගන්නවා. ඔන්න ඕකට කිව්වා මොකද්ද? සතින් උපට්ඨපෙත්වා. හොඳට බලන්න දැන් සිහිය පිහිටවන්න කිව්ව කොතෙන්ද? නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. දැන් ඔන්න ඔහොම සිහිය පිහිටුවාගත්තු යෝගාවචරයට මේ සිහිය Taman තුල පිහිටා හිටිනවද? නෑ. මොකද කෙලෙස් වැඩි, ආශ්‍රව ධර්ම වැඩි, හැම වෙලාවෙම මේ සත්‍ය නිමිත්තේ හිත පිහිටුවාගෙන ඉන්න බෑ. හිත පිහිටුවල තියන්න ක්‍රමයක් නෑ. හිත බාහිරයටම දුවනවා. ඊට පස්සේ මේ සිහිය පිහිටුවා ගන්න ඉන්න මේ සිහිය පිහිටුවීම සඳහා බුදුරජාණන් වහන්සේ උපකාරක ධර්මතා හතරක් දෙනවා. කාය වේදනා චිත්ත ධම්ම. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ මේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. වර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතරට සිහිය පිහිටවන්න කියන එක නෙමෙයි. දැන් සිහිය පිහිටුවා ගත්ත නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගත්තට සිහිය පිහිටුවාගෙන ඉන්න බෑ. ඒ හින්දා ඔය සිහිය පිහිටුවන එක වඩන්න ඔය සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මයක් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. යම් කිසි කෙනෙක්
සති නිමිත්ත හිත තබාගෙන කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මයන් අනුව නුවණින් බලයිනම් එතකොට මේ සති නිමිත්ත අතහැරවලා තමන්ව නීවරණ ධර්ම වලට ආශ්‍රව වලට අරගෙන යන්න ඉඩක් නැහැ. එතකොට සති නිමිත්තේ ඉඳගෙන ওই ධර්මතා හතර හිතන්න සති නිමිත්තෙන් දෙන්න වැඩෙනවා. එතකොට සති නිමිත්ත තුල සිහිය හොඳට නිමිත්ත තුල පිහිටනවා. සිහිය මේ නාසිකග්ගේ හෝ මොක නිමිත්ත තුල මේ නිමිත්ත තුල හොඳට පිහිටනකොට සිහිය පිහිටන දවසක් එනවා. ඔය සති නිමිත්ත තුල සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන කාලෙට කියනවා සතිපට්ඨානය වඩන කාලය කියලා. එකම සිහිය පිහිටුවීම වඩා ගන්න තියෙන ධර්මතා හතරක් තමයි මේ සතර සතිපට්ඨානයි. සතර සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවන්න ධර්මතා හතරක්. ඒකෙන් කිව්වේ ඒ ධර්මතා හතර සිහිය පිහිටවන්න සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. මේ ධර්මතා හතර උදව් කරගෙන යෝගලන්ට සිහිය පිහිටුවා ගන්න තියෙන. අපි ඒක ප්‍රායෝගිකව සහේතුකද නැද්ද කියලා කළා බලමු. එතකොට මේ හොඳට පෙන්නවා මේ සිහිය පිහිටන්ට ඕනේ කොහෙද? නාසිකග්ගේව මුඛ නිමිත්තේ ඔන්න ඔතනයි සිහිය පිහිටවන්න ඕනේ. අයං සති උපට්ඨිත හොති සුපට්ඨිත නාසිකග්ගේව මුඛ නිමිත්තේ. මේ සිහිය පිහිටියේ වෙයි මනාව පිහිටියේ වෙයි නාසයේ යග හෝ මුඛ නිමිත්ත තුල් දෙක ගාව. එහෙම තියාගෙන ඉන්නකොට ඉන්න බෑ. හිත අහකට යනවා. නොයෙක් තමන් කළ කී දේවල් සිහි වෙනවා. නොයෙක් ආශ්‍රව වලට හිත දුවනවා. ඒ වෙලාවේදී සති නිමිත්ත අතහැරලා කෙලෙස් වලට හිත විසිරෙන එක නතර කරන්න අවශ්‍යයි අපිට තව උපකාරක ධර්මයක්. හරි. ඒකට තමයි සතර සතිපට්ඨානෙ. ඕගොල්ලෝ සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනකොට සති නිමිත්ත අතහැරලා හිතට අහකට යන්න බෑ. ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගත බවක ඉන්නකොට සති නිමිත්ත හිත තියනවා. ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතයි. සති නිමිත්ත ඉඳගෙන ආනාපාන සතිය වඩන්න සති නිමිත්ත තුල හිත බැඳී පවතින කාලය ටික ටික වැඩි වෙනවා. ඕගොල්ලෝ ආනාපාන සති භාවනාව කළා නැගිට්ටත් හිත මේ සති නිමිත්ත තුල තබාගත් හුරුව නැති වෙන්නේ. ওই විදිහටම සති නිමිත්ත හිත තියාගෙන කයේ දුවත්ෙන් සාකාරය බලනවා. එතකොට වෙන්නේ සති නිමිත්ත අතහැරලා හිත අහකට යන්නේ නැහැ. අහකට යන්න ඉඩ නැහැ. සති නිමිත්ත හිත තියාගෙන වෙන උපකාරක ධර්මයක් නොගත්තොත් ඒ සති නිමිත්ත තුල හිත තියාගෙන සිහිය පිහිටුවා ගැනීම වඩනවා හුරු කරනවා කියන එක ඕගලන්ට බෑ. එතකොට මේ සිහිය පිහිටුවීම වඩන්න පුළුවන් අන්න අර කමටහන් උදව් කරගෙන සති නිමිත්ත හිත තියාගෙන දුවත්ින් සාකාරය වඩනවා. කුණුප කොටස් මෙනෙහි කරනවා. එතකොට දැන් අපි හොඳට කාරණාවක් දන්නවා. මොකද්ද? ආනාපාන සතිය වේවා කුණුප කොටස් වශයෙන් වේවා ධාතු මනසිකාරය වේවා යම් ආකාරයකට මේ කායගත සතිය වඩන්නේ කායානුපස්සනාව වඩන්නේ මේ සිහිය පිහිටුවා ගන්න උපකාරයි කියලා දන්න හින්දා සති නිමිත්ත අතහැරලා මේ කමටහන් අපි මෙනෙහි කරන්න යන්නේ. අපි ඉස්සර කලේ ආනාපාන සතිය හොඳට වඩා ගන්නයි සති නිමිත්ත හිත තියාගත්තේ. අපි හිතුවේ මේ ආනාපාන සතිය තමයි වඩා ගන්න තියෙන්නේ. නමුත් ඇත්තට මේක අනිත් පැත්ත සති නිමිත්ත තුල හොඳට සිහිය පිහිට හිටීම හුරු කරන්නයි මේ ආනාපාන සතිය. සති නිමිත්ත තුල හිත හොඳට පිහිට හිටින්නයි මේ කායගත සතිය. කායානුපස්සනාව වේදනානුපස්සනාව.
ඒ වගේම සති නිමිත්ත තුල හිත තබාගෙන වේදනාව අනුව බලනවා නම් සති නිමිත්ත අතහැරලා හිත අහකට යන්නේ. සති නිමිත්ත තුල හිත තබාගෙන සිත අනුව බලනවා නම් සිතේ උපදින සිතුවිලි අනුව බලනවා නම් මේ ධර්මතා හතරෙන් කුමන හෝ ධර්මතාවයක ඔබ ඉන්නවනම් සති නිමිත්ත තුල හිත තබාගෙන සති නිමිත්ත අතහැරලා අහකට යන්න ඉඩ නැහැ. යම් වෙලාවකදී සති නිමිත්ත හිත තියාගෙන අපි සිහියෙන් ওই සතර කමඨාණෙන් සතර සතිපට්ඨානෙන් ඒ කියන්නේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරෙන් එකක ඉන්නවා. අපි කියමු සති නිමිත්ත හිත තබාගෙන ආනාපාන සතිය වඩනවා. දැන් ආනාපාන සතිය උපකාරක ධර්මයක්. සති නිමිත්ත අතහැරලා හිතට අහකට යන්න බැරි වෙන්න. එතකොට සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. කරනකොට ඒත් හුරු පුරුදු නිසා කොච්චර සිහියෙන් ඉඳ හැදුවත් හිත අහකට යනවා, බාහිර දේවල් සිහි වෙනවා. එතකොට ඕගොල්ලන්ට තියෙන ආපහු උත්සාහය නැහැ, හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ආපහු උත්සාහයෙන් සති නිමිත්තට ගන්නවා. සති නිමිත්තට අරගෙන ආපහු සිහියෙන් ආනාපාන සතිය වඩනවා. ඒ ටිකකින් ආයෙත් අහකට යනවා. යනකොට ඊටත් වඩා උත්සාහය ඇති කරන්නේ දැන් නම් කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා ආපහු සති නිමිත්තට ගන්නවා. අරගෙන සිහියෙන් ආනාපාන සතිය වඩනවා. ආපහු අහකට යනවා. ආපහු ගන්න. ඔයගලන්ට තියෙන්නේ වායාම සති කියන කාරණා දෙක තුල ගනුදෙනුව විතරයි. මේ සමාධියට තියෙන පරිවාරය නැත්තම් සමාධියට තියෙන කරුණ මොකද්ද? වායාම සති කියන ධර්මතා දෙක තුල කටයුතු කරන්න හිත සමාධි වෙන්නේ. සති නිමිත්ත හිත පිහිටුවාගෙන සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරෙන් එකක් මෙනෙහි කරමින් ඉන්නවා. කායානුපස්සන. කායේ කායානුපස්සී විහෙරති. සති නිමිත්ත හිත පිහිටුවා ගන්න කයේ කායානුව බලන්න. නුවණින් කයේ කායානුව බලන්න කියලා තියෙනවා මිස කයේ කායානුව සිහිය පිහිටුවා ගන්න කියලා කොහොමද තියෙද? කායේ කායානුපස්සී විහෙරති. කයේ කායානුව නුවණින් බලන්න. හැබැයි සිහිය පිහිටුවා ගන්න කියලා තියෙන කොතනද? සති නිමිත්තේ. මේ සති නිමිත්තේ චිත්තං උපනිබන්දෙත්වා. සති නිමිත්තේ හිත බැඳ ගන්න. මෙතනදී මෙහෙම කාරණාවක් තියෙයි. පින්වතුනි අපේ හිත සමාධි වෙන්නේ නැත්තේ සමාධියට භූමියක් නැනේ අපේ. අපේ හිත සමාධි වෙන්න එකඟ වෙන්නේ කොතෙන්ටද කියන්නේ? අපි මෙහෙම හිත සමාධි වෙන්න සමත නිමිත්තක් නැවත හදාගත්තේ නැත්තම් හිත එකඟ වෙන්න නිමිත්තක් තිබුණ නැත්තම් හිත එකඟ වෙන්නේ කොතෙන්ටද? කායानुපස්සනාව වඩනවා නම් අපි යම් කයකට සිහිය යොමු කරනකොට ඒ කයෙන් අපි සිහිය බැහැර කරගත්ත ගමන් අපිට මේ නිමිත්ත ඉවරයි. වේදනාවට නම් හිත අපි තබන්නේ අපේ සිහියට නිමිත්ත උනේ ඒ වෙලාවට උපදින වේදනාව නම් ඒ වේදනාව හටගෙන නැති වෙනකොට අපේ භාවනා නිමිත්තත් ඉවරයි. සිතනම් සිහියට නිමිත්ත සිහිය පිහිටුවා ගත්ත තැන සිතනම් ඒ සිත ඉපද නිරුද්ධ වෙනකොට අපි සිහිය පිහිටුවපු තැනත් ඉවරයි. ධර්මයට නම් සිහිය පිහිටෙව්වේ ඒ ධර්මයේ ඉපද නිරුද්ධ වෙනකොට අපි සිහිය පිහිටපු තැනුත් ඉවරයි. අපේ සිහිය කවදාවත් පිහිටලා තියෙන්නේ නැහැ. සිහිය පිහිටීම වඩන්න අපිට ක්‍රමයක් හම්බ වෙයිද එහෙනම්? කොහොමද අපි සිහිය පිහිටීම වඩන්නේ? අපි සිහිය පිහිටන දේ නැති වෙනවා නම් සිහිය පිහිටවන්නේ වේදනාවට නම් වේදනාව නැති වෙනවා නම් සිහිය පිහිටන්නේ සිතට නම් සිත නැති වෙනවා නම් සිහිය පිහිටවන්නේ ධර්මයට නම් ඒ ධර්මය නැති වෙනවා නම් අපි සිහිය පිහිටුවන එක නැති වෙනවා නම් අපි සිහිය පිහිටුවීම වඩන්නේ කොහොමද? ඊගාව තියෙන ප්‍රශ්නය තමයි අපිට චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන්න භූමියක් නැහැ. හිත සමාධි වෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ හිත එකඟ වෙන්නේ කොතෙන්ද අපේ? නානත්වයකට හිත දුවන්නේ නැතුව එකම තැනක් විතරක්ම ඇසුරු කළා හිත ඒකාග්‍රතාවයකට පත් කරන්න භූමියක් තියෙන්න ඕනේ නේ. දැන් අපි ඔක්කොම සතිපට්ඨානයේ වැඩුවට අපි කාටවත්
සතිපට්ඨානෙට භූමියක් නැහැ. සිහිය වඩන්න ක්‍රමයක් නැහැ. එතන අතහැරෙන විදිය තියෙන්නේ. ওই වැරද්ද නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නාසිකග්ගේවා මුඛ නිමෙත්තේ. මේ නාසය හෝ තොල් දෙක ළඟයි සිහිය පිහිටවන්න ඕනේ. කාය වේදනා චිත්ත ධම්ම කියන හතරට සිහිය පිහිටවන්න කියලා දේශනා කළේ නැහැ. මේ සතර සතිපට්ඨානය මේ සිහිය පිහිටුවා ගන්න උපකාරක ධර්මතා හතරක්. සිහිය පිහිටුවාගෙන කාය වේදනා චිත්ත ධම්ම අනුව බලමින් ඉන්නකොට නුවණින් බලනකොට හිත අහකට යන්නේ නැතුව සිහිය නැවත නැවත පිහිටනවා. සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරයි කියන එකෙන් කිව්වේ නෑ ඒ ධර්මතා හතරටයි සිහිය පිහිටවන්නේ කිව්වේ කියලා. සිහිය පිහිටුවා ගන්න හැටි පෙන්නලා ඔය සිහිය පිහිටුවා ගන්න මෙන්න මේ ධර්මතා හතර උදව් කරන්න. මේ ධර්මතා හතර ඇසුරු කරන්න. අපි ආයුධ හතරක් දීලා වැඩක් කරන්න කිව්ව වලක් හරන්න හරි කන්දක් කපන්න හරි කියලා අපි දෙනවා මේ උදැල්ලක් තියනවා පොරවක් තියනවා යකඩින්නක් තියනවා කියලා අපි ආයුධ ටිකක් දුන්නොත් මේ ආයුධ ටික මේ වැඩේ කරන්නයි කියලා දුන්නාම වැඩේ කියන්නේ ආයුධ ටිකද? ඒ වගේ මේ ධර්මතා හතර පෙන්වුවා මහණෙනි මේ ධර්මතා හතර සිහිය පිහිටුවා ගන්නයි කියලා. එතකොට සිහිය පිහිටුවා ගන්න දුන්නු මේ ධර්මතා හතර ඔය හතර සිහිය පිහිටුවීම නෙමෙයි. ඔය ධර්මතා හතරෙන් තමයි උදව් කරගෙන තමයි සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ. කොහෙද සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ? සති නිමිත්තේ. සමත නිමිත්තේ. යම් දවසක ඒ සිහිය පිහිටුවා ගැනීම එන්න වර්ධනය වෙනවා. ඒ සති නිමිත්තේ සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙනකොට සිහිය පිහිටන දවසක් තියෙනවා. හොඳට බලන්න මම අර මුලින් මතක් කරපු ටික සිහිය කියන එක බුදුරජාණන් වහන්සේ හොඳට අර්ථ දැක්වුවා. යා සති අනුස්සති පටිසති සති සරණ සති දරණ සති සරණ දරණතා අපිලාපනතා අසම්මුස්සනතා සති ඉන්ද්‍රිය සති බල සම්මා සති. ඔන්න සිහිය බලන්න විස්තර කරපු හැටි පෙන්නලා අයන් සති මේ සිහිය තමයි උපට්ඨිත හොති සුපට්ඨිත නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. ඒකේ විස්තර ටික අපි බැලුවොත් යා සති යම් සිහියක් තියෙනවා. අනුස්සති නැවත නැවත සිහි කරන කමක් තියෙනවා. පටිසති පුන සිහි කරන කමක් තියෙනවා. එතකොට මේ සති නිමිත්තට සති නිමිත්ත සිහි කරන කමක් නැවත නැවත සිහි කරන කමක් පුන සිහි කරන කමක් තියෙනවා. සති සරණතා මේ සිහිය සරණ කරගෙන ඉන්න බවක් තියෙනවා. දරණතා සිහිය දරාගෙන ඉන්න කමක් තියෙනවා නම් අපිලාපනතා අරමුණෙන් අරමුණට පාවෙන්න නොදෙන කමක් තියෙනවා නම් වෙනස් වෙන්න නොදෙන කමක් තියෙනවා. අසම්මුසනතා මුලා නොවන කමක් තියෙනවා නම් සති ඉන්ද්‍රිය සිහිය ප්‍රදාන කරගෙන ඉන්න කමක් තියෙනවා නම් සති බලං සිහිය බලවත් වෙන කමක් තියෙනවා නම් සම්මා සති නිවැරදි 100ක් තියෙනවා. මෙන්න මේකටයි 100 කිව්වේ. ඔන්න දැන් පෙන්නවා ඔය කියපු ඔක්කොම සති වල 100 ගැන කියපු gati ටික ඔක්කොම සුපට්ඨිත හෝති උපට්ඨිත හෝති සුපට්ඨිත නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. ඒ කියන්නේ ඕගොල්ලෝ සති නිමිත්ත හිත තියාගන්න අද දවසේදී සතිපට්ඨානෙ උදව් කරගෙන වෙහෙසෙන කාලෙදී ඕකට කියනවා සතිපට්ඨානෙ වඩනවා කියලා. සිහිය පිහිටීම වඩනවා. දැන් ඕගොල්ලෝ ගාව පිහිටි 100ක් ඇත්තේම නැහැ. හිත තියෙන්නේ හරියට සම්පූර්ණම විසිරිලා. ඕකට හොඳ කතාවක් තියෙනවා. ඒ කතාවෙන් පෙන්වන අර්ථයම බලන්න. ඒ කතාවෙන් පෙන්වන අර්ථයම බලන්න මම මේට පෙරදී බොහෝ වාරවලදී කතාව කියලා තියෙනවා. නමුත් ඒ සූත්‍ර අර්ථය ගත්තාම මනාව සැසඳෙනවා මේ සතිපට්ඨානයට. චප්පානක කියලා සූත්‍රයක් තියෙනවා. අර සත්තු 6 දෙනෙක් ගැන කියන දේශනා කරන කතාව භාග්‍යවතුන් වහන්සේ. නානා අදහස් ඇති නානා ගති ඇති සත්තු 6 දෙනෙක් අරගෙන ඒ කියන්නේ නරියෙකුයි සුනකයෙකුයි කිඹුලෙකුයි සර්පයෙකුයි වඳුරෙකුයි කුරුල්ලෙකුයි වගේ සත්තු 6 දෙනෙක් අරගෙන ඒ සත්තු 6 දෙනාගේ නැටි 6 ලනු කෑලි 6ක් ගැට ගහලා ඉතුරු කෙරවලවල් 6 ඔක්කොම එකට අල්ලලා ගැටයක් ගහලා අතහරිනවා.
එතකොට සත්තු 6 දෙනා නොයෙක් අදහස් තියෙනවා. සුනකයා අදිනවා ගමට යන්න, නරියා අදිනවා සොහනට යන්න, නයා අදිනවා උඹහට යන්න, කිඹුලා අදිනවා වතුරට යන්න. එතකොට වඳුරා අදිනවා කැලේට යන්න, කුරුල්ලා අදිනවා අහසට යන්න. ඉතින් නොයෙක් අදහස් ඇති ගතු ඇති 4 දෙනා එහාට අදිනවා මෙහාට අදිනවා. ඔයින් එක්කෙනෙක් බලවත් වුණාම අනිත් ටිකත් ඔක්කොම ඇදගෙන ඒ පැත්තට යනවා. මහණෙනි ඒ වගේ ඇහැ අදිනවා රූප බලන්න, කන අදිනවා ශබ්ද අහන්න, නාසය අදිනවා ගන්ධ ලබන්න, දිව අදිනවා රස ලබන්න, කය අදිනවා ස්පර්ශ වලට, සිත අදිනවා ධර්ම ආරම්මණයට. එකම කලබගෑනිය අපි ගාව තියෙන මනස. යම් වෙලාවක එක ආයතනයකට තියෙන හේතු බලවත් වුණාද ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. එතකොට නානා අදහස් ඇති සත්තු ගති ඇති සත්තු 6 දෙනා වගේ තමයි මේ ස්පර්ශ ආයතන 6 නානා ඡන්දේ නිසා මේ පැත්තට මේ පැත්තට දුවන මනසක් තියෙන. ඔය පෙන්වුවේ සතිපට්ඨානේ නැති නැත්තම් සිහිය පිහිටුවා ගත්තේ නැති පිළිසරණක් නැති මනස. ඒ කියන්නේ අපි හැමදෙනාගේම ස්වභාවයෙන් තියෙන මනස. ඊට පස්සේ දෙවෙනි උපමාවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන ඔය අර වගේම නොයේ ගති ඇති සත්තු 6 දෙනාගේ නැටි 6 ලනු කෑලි 6ක් බැඳලා ඉතුරු ලනු කෑලි කෙරවල වල ටික ඔක්කොම අරගෙන කණුවක හරි ටැඹක හරි ගැට ගන්නවා. ගැට ගැහුවා ගැට ගහපු ගමන් සත්තු හි ලැබෙනවද? නෑ. ඒත් එහාට අදිනවා මෙහාට අදිනවා ඇදගෙන යන්න දඟලනවා නමුත් ඇදගෙන යන්න පුළුවන්ද? බෑ. මොකද අර කණුවේ ගැට ගහලා අර ටැඹේ බැඳලා ඒ හින්දා එහාට ඇදගෙන යන්න හදලා දඟලලා නමුත් ඇදගෙන යන්න බැරි නිසාම මහන්සි වෙලා හෙම්බත් වෙලා කණුව මුලම වැතිරලා සිටින දවසක් එනවා කියලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේ සතිපට්ඨානේ මම කණුවකට ටැඹකට උපමා කරමි බලන්න සතිපට්ඨානේ නොයෙක් සිහිය පිටුන තැන් හතරක් හැටියට නෙමෙයි පෙන්වන්නේ මහණෙනි මම සතිපට්ඨානේ කණුවකට ටැඹකට උපමා කරමි ඕගොල්ලෝ නාසිකක් ගේවා මුඛ නිමිත්තේ හොඳට කණුව වගේ ටැඹ වගේ සිහිය පිහිටුවා ගත්තම සිහිය බැඳගත්තාම හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඒත් හිත අර සත්තු හිල වෙලා නැතිඳ කණුවේ බැඳගත්ත ගමන් නොඑක් පැති වලට අදිනවා වගේ ඕගොල්ලන්ට දැකපු රූප, ශබ්ද, ගන්ධ, රස සිහිපත් කරමින් දැකපු අය අහපු දේවල් සිහිපත් කරමින් හිත බාහිරට අදිනවා. ආයෙත් ඕගොල්ලෝ යන්න දෙන්නේ ආපහු සිහි කළ සති නිමිත්තට ගන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් සති නිමිත්තට ගන්නවා. වහායාම සති කියන ධර්මතා දෙක තුල යෝගොල්ලන්ගේ කටයුතු ටික උත්සාහයෙන්ම සිහිය පිහිටුවා ගන්නවා. ආයෙත් සත්ව එදගෙන යනවා. නමුත් එදගෙන යන්න දෙන්නේ මෙහෙම කරනකොට සතිපට්ඨානේ නැවත වඩනකොට මොකද වෙන්නේ? සිහිය පිහිටන දවසක් එනවා. ඒ කියන්නේ අර සත්තු 4 දෙනා හැම්බත් වෙලා කණුව මුලම පිහිටනවා වගේ නොයෙක් විදිහට විසිරිච්ච සිතුවිලි ටිකෙන් ටික අඩු වෙලා සති නිමිත්තේ අනුක්‍රමයෙන් ටිකෙන් ටික හිත බැඳී පවතින ගතිය වැඩි වෙන දවසක් තියෙනවා. සති නිමිත්තේ ටික සිහිය පිහිටන්න එක වැඩෙනවා. සිහිය පිහිටන එක සති නිමිත්තේ වැඩෙන්න බාහිරට සිතුවිලි වේගින් ගලන ගතිය උපදින ගතිය අඩු වෙනවා. එතකොට ඔන්න ওই විදිහට සති නිමිත්තේ හිත බැඳ ගන්නවා. නැත්නම් සති නිමිත්තේ හිත තබා ගන්නවා. ඔන්න ඔය කාලේට තමයි සතිපට්ඨානෙ වඩනවා කියලා මතක් කළේ. අර මම මුලින් නතර කළේ මේ සතිපට්ඨානෙ වඩනකොට ඔය සිහිය පිහිටන දවසක් එනවා. සතිපට්ඨානෙ වඩනකොට සිහිය පිහිටා හිටින දවසක් එනවා. ඔය සිහියම සති ඉන්ද්‍රිය වෙන දවසක් තියෙනවා. ඒ කියන්නේ සිහිය ප්‍රදානව කටයුතු කරන්න පුළුවන් දවසක් එනවා. සති බල වෙන දවසක් තියෙනවා. මේ සති නිමිත්තෙන් හිත මොන විදිහටවත් අහකට යන්නේ නැති බලවත්වම සිහිය පිහිටා ඉන්න දවසක් තියෙනවා. අනබිභවනට එන බලං. ඒ කියන්නේ අසිහියෙන් මේ සිහිය කිසි වෙලාවක අභිභවනය කරන්න ඉක්මනට බැරි අර්ථයෙන් මේ සිහිය පිහිටීම තුල මුලින් සිහිය පිහිටෙව්වා. සිහිය පිහිටුවාගෙන නැවත සිහියෙන් ජීවත් වෙන්න කටයුතු කරන්න සිහිය ඉන්ද්‍රිය වෙනවා. සිහිය ප්‍රදාන වෙනවා. ඊට පස්සේ සිහිය බලවත් වෙනවා. ඊට පස්සේ සම්මා සති නිවැරදි සිහිය කියන මට්ටමට එනවා. ආන්ගේ එනකොට සමාධිය කියන ටික නිර්මාණය වෙලා ඉබේම. ඇයි
හිත විසිරුණුකම දැන් නැහැ. මොකද සති නිමිත්ත තුල සිහිය පවතිනවා කියන්නේ චිත්ත ඒකග්ගතාවය කියන ධර්මතාවය නිර්මාණය වෙලා ඉබේම. එතකොට මෙතනදී අපි හොඳටම මතක් කරගන්න ඕනේ දෙයක් තමයි මේ සතිපට්ඨානය වඩනවා කියන කාරණාව. සිහිය සතිපට්ඨානයේ සිහිය පිහිටීම වඩනවා. අද බලන්න අපේ මනස සිහිය පිහිටලා නැහැ. විසිරුණු සිහියක් තියෙන්නේ. කිසිම තැනක පිහිටි එකඟ වෙච්ච මනසක් අපිට තියෙනවද? නැහැ. විසිරුණු මනසක් ඇති අපි ධර්මයේ මෙනෙහි කළොත් තව දැකපු දර්ශනය හරි නැවත නැවත හිතුවොත් මේ කාලේ හිතන්ද විසිරණ එක වැඩි වෙනවා මිසක විසිරණ එක සංසිඳෙන්නේ නැහැ. මොකද ගින්න නිවන්න නම් වියලි දල වියලි ගොම දැම්මට හරියන්නේ නැහැ. අදහස නිවන වෙන්න පුළුවන්, නිවන අදහස වෙන්න පුළුවන්. නමුත් දාන්නේ ඒකට ප්‍රත්‍ය නිවෙන විදිහට නෙවෙයි නම් ඇවිලෙන විදිහට නම් ඒක ඇවිලෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා යම් වෙලාවක විසිරුණු මනසක් තියෙන කෙනා දහම් කරුණු නැවත නැවත හිතනද ජීවිතයට හිතන්ද ප්‍රීතියට හිතන්ද මේ මනස තවත් විසිරීමටපත් වෙන මිසක සංසිඳෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සංසිඳන දෙයක් ගත යුතු මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ දෙපැත්තක් තියෙන නිසායි. ඒ වෙලාවේදී පෙන්නවා අද දවසේදී අපිට හොඳට මතක තබා ගන්න අපිට අඩු සම්මා දිට්ඨියට අදාළ කාරණා ටික දැනුව නෙමෙයි. අපිට අඩු ඥාන දර්ශනය නෙමෙයි. අපි හැම කෙනෙක්ම බොහෝ කරුණු දන්නවා. බොහෝ දේ දන්නවා. දන්න දේ දකින්න නැතිකම තියෙන්නේ. දකින්න තරම් චිත්ත ඒකග්ගතාවයක්. චේතෝ සමාධියක් නෑ අපිට. ඒ සමාධිය ඇති කිරීමට තියෙන අංග ටික අපි ඇසුරු කරන්න. ඇසුරු කළාට අපි මේ සමාධියට භූමියක් හැදෙන්න. සතිපට්ඨානයේ ටැඹකට කණුවකට උපමා තියලා නෙමෙයි අපි සතිපට්ඨානේ වඩන්නේ. සතිපට්ඨානේ වඩන්නේ නැහැ අපි. වඩන්න තැනක් නැහැ අපිට. තියනවද? වැඩෙනවා නම් මේ සතිපට්ඨානේ මම ඕගලන්ට කමටහන කියලා දෙන්නම් හවසට පොඩි ආන්දෝලනට මම කිව්වා ඕගලන්ට භාවනා කරන්න කියලා කරවන්න කියලා සති නිමිත්ත හිත තියා ගන්නවා. හොඳට තොල් දෙක ගාව හෝ නාසය ගාව හිත තියාගෙන සිත අහකට යන්නේ නැති වෙන්න උපකාරක ධර්මයක් ගන්නවා. සිහියෙන්ම ආස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. දැන් මේ සති නිමිත්ත හිත තියාගත්තේ ආනාපාන සතිය වඩා ගන්න උපකාර පිණිස නෙමෙයි. හොඳට මතක තබා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගත්ත එක වැඩි දියුණු කර ගැනීමට උපකාර පිණිස ආනාපාන සතිය. සතිපට්ඨානය වඩන්න සිහිය පිහිටුවා ගත්ත එක වඩන්නයි. සිහිය පිහිටුවා ගත්තේ නාසිකාග්ගේ නම් මුඛ නිමිත්තේ නම් එහෙනම් වැඩෙන්න ඕනේ එතනනේ. ඒ පිහිටුවාගත් එක වඩා ගන්න උපකාර පිණිසයි ආනාපාන සතිය. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා සති නිමිති හිත පිහිටුවාගෙන 100ෙන්ම ආස්වාස ප්‍රස්වාස කරන්න. ඒ උනාට හිත අහකට යයි. ගියොත් ආපහු වායාම සති දෙකමයි ඕගලන්ට පිහිට නෑ. දැන් නම් හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා උත්සාහයෙන් ආපහු සති නිමිති හිත තියාගන්න. සති නිමිති හිත තියාගෙන 100ෙන්ම ආස්වාස ප්‍රස්වාස කරන්න. ආයෙත් හිත අහකට යයි. ආපහු නෑ දැන් නම් කොහොමදවත් යන්න දෙන්නේ නැහැ කියලා ඒටත් වඩා වීර්යයෙන් සති නිමිති හිත පිහිටුවා ගන්න. සිත පිහිටුවාගෙන 100ෙන් ආනාපාන සතිය වඩන්න. මේ විදිහට ඔගොල්ලෝ උදේ වරුවේ උත්සාහවත් වුණොත් උත්සාහවත් වෙලා කෑම බීම කන්න හෝ නතර කළා කියන්නකො. හවස් වරුවේ ඕගලන්ට ප්‍රතිඵල තියෙන්නේ මේ සතිපට්ඨාන කියන්නේ එක තැන පල් වෙන එකක් නෙමෙයි. හවස් වරුවේ ඕගලන්ට ප්‍රතිඵලයක් පෙනෙයි. උදේ කාලේ සති නිමිත්ත තුල චුට්ටක්වත් ඉන්න බෑ හිත අහකට යනවා. දැන් සති නිමිත්ත තුල හිත චුට්ටක් අහු වෙනවා. සති නිමිත්ත තුල හිත පොඩ්ඩක් පවතිනවා. සති නිමිත්ත තුල නතර කරගන්න පුළුවන් චුට්ටක් කියලා අහුවේ. සති නිමිත්ත තුල හිත තබාගෙන 100ෙම ආනාපාන සතිය ඕනම කමටහනක් වඩන්න පුළුවන්. සති නිමිත්ත තුල හිත තබාගෙන ආනාපාන සතිය වඩන්න පුළුවන්. ඒ වගේම ඉරියාපතේට 100ෙන් ඉන්න පුළුවන්. ඕගොල්ලෝ ආනාපාන සතිය වඩලා නැගිට්ටොත් සති නිමිත්ත තබාගෙන ඉරියව්වට 100ෙන් ඉන්න. පජානාති. ආනාපාන සතිය වගේම දීගං වාසන්ත දීගං අස්සමිත පජානාතිනේ. නුවණින් දන්නවා. සති නිමිත්ත ඉඳගෙන අස්වස ප්‍රස්වාසයේ නුවණින් දන්නවා වගේම
ඉරියාපතියත් එහෙමයි. සති නිමිත්ත ඉඳගෙන ගච්ඡන්තව ගච්ඡාමිති පජානාති තිතව තිතෝමිති පජානාති. ඕගොල්ලෝ සති නිමිත්ත ඉන්නවා ඒ ඉරියව්වට නුවණයි. එතකොට හිත කොහාටවත් යන්නේ ඒ ඉරියව්වට නුවණින් ඉන්න එකෙන් පෙරපසු කොහාටවත් හිත දුවන්න නොදී සති නිමිත්ත තුල වර්තමානයේ ඉන්න ඕගලන්ට ඉඩ හදනවා. ඊගාවට සති සම්පජන්නේ. සති නිමිත්ත තුල හිත තියාගෙන නුවණින් ඒ කරන දේ නුවණින් කරනවා. එහෙම නැත්නම් සති නිමිත්ත තුල හිත තියාගෙන ද්වත්ින් සාකාරය කුණප කොටස් මෙනෙහි කරනවා මේකයි. නැත්නම් ධාතු මනසිකාරය ධාතු වශයෙන් මෙනෙහි කරනවා. නැත්නම් මේ කයේ නවසීතිකේ බලනවා. මේ කයෙන් විඥානේ නිරුද්ධ වුණාම ඉදිමිලා නිල්විලා පුපුරලා ඕජා ගලන බවට පත් වෙන එකක් නේද? පණුව ගහන තත්ත්වයට පත් වෙන එකක් නේද කියලා නුවණින් නවසීතිකේ අනුව බලන්නත් පුළුවන්. සත්‍ය නිමිත්ත තියාගෙන ඕගොල්ලෝ මේ කය අනුව නුවණින් බැලුවොත් කායानुපස්සනාව වැඩුවොත් සති නිමිත්තෙන් හිත අහකට යන්නේ නැහැ. සති නිමිත්ත අතහැරලා නීවරණ ධර්මයන් අනුව යන්නේ. ඕගොල්ලෝ ඒ පැය භාගයක්ද කායගත සතිය වැඩිවි මොන ක්‍රමයකටද ප්‍රශ්නයක් නැහැ. සති නිමිත්ත එකයි ඕනම ක්‍රමයකට පැය භාගයක් මෙනෙහි කළා කියන්නේ. මෙනෙහි කළ නැගිට්ටට පස්සේ ඒ පැය භාගය පුරාවට සති නිමිත්ත තුල හිත බැඳී පැවතුණු හුරුව නැති වෙන්නේ. ඊට පස්සේ සති නිමිත්ත හිත පිහිටුවාගෙනම යන්නෙන්න හුරු වෙනවා. වැඩ කටයුතු කරන්න හුරු වෙනවා. ඒකට කියනවා සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා කියලා. දැන් අද දවසේදී අපි කරන දේ සිහියෙන් කරනවා කියලා හිතන්නේ. කරන දේ සිහියෙන් කරනවා කියලා අපි කරන්නේ මොකද්ද? පෝල් ගන්නකොට පෝල් ගන්න කමට සිහියයි. එතකොට සති නිමිත්ත වෙලා තියෙන්නේ මොකද්ද? පෝල් බෑය. නැත්තම් හිරමනේ තමයි සති නිමිත්ත වෙලා තියෙන්නේ. ඒකනේ සිහිය පිහිටුවාගෙන පෝල් ගාලා ඉවරනකොට සති නිමිත්ත ඉවරයි. ඒ කියන්නේ කොරහ නෑ හාල් කරන්න ගන්නකොටම පොල් සති නිමිත්තට වෙන 100ෙන් තිබුණේ ඒ සති නිමිත්ත ඉවරයි. ඊගාට දැන් හාල් කරන එක 100ෙන් කරනවා. එතකොට නෑ බිලිය හාල් ටික කොරහ තමයි යහුවෙන්නේ. ඊගාවට වත් මුට්ටිය ලිපේ තියන්න හදනකොට අර සති නිමිත්තත් ඉවරයි. නමුත් එහෙම නෙමෙයි. ඊගාවට හොඳට බලන්න අද දවසේදී අපිට සති නිමිත්ත අපහසු නිසා හුරු නැති නිසායි එක තැනක ඉඳගෙන සිහිය පිහිටුවා ගන්න අපි හුරු වෙන්නේ. මොකද සිහිය පිහිටුවා ගන්න එක තැනක ඉඳගෙන හුරු වුණාම සිහිය පිහිටුවාගෙනම වැඩ කරන්න පුළුවන්. නමුත් කරන වැඩේට නම් තියෙන්නේ පැත්තකට වෙලා සිහිය පිහිටුවන්න හුරු කරන්න දෙයක් නැහැනේ. ඇයි? ඒ වෙලාවට නම් වැඩ කරන්න තියෙන කමටහන වඩන්න තියෙන්නේ වැඩ ඒ වෙලාවට. නමුත් ඒ වෙලාවට වැඩ කරද්දී සිහිය පිහිටුවාගෙන වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. සති නිමිත්ත හිත පිහිටුවාගෙන වැඩේ මත පතිත වෙන්නේ නැතුව සිහිය පිහිටුවාගෙන වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ හුරු කමක් නැත්තම්. ඒ නිසා මොකද කරන්නේ? එක තැනකට වෙලා අපි පැය භාගයක් විතර සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටුවම වැඩුවාම දැන් සිහිය පිහිටීම ටිකක් හුරුයි. ඒ සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා. සිහිය පිහිටුවාගෙන වැඩ කටයුතු කරනවා කියලා කියන වචනේ තුලම තියෙනවා බලන්න. සිහිය පිහිටුවාගෙනයි වැඩ කරන්නේ. වැඩේට සිහියෙන් නෙමෙයි. සිහියෙන් වැඩ කරනවා. වැඩේට සිහියෙන් සහ සිහියෙන් වැඩ කරනවා කියලා ධර්මතා දෙකයි. සත්‍ය නිමිත්ත හිත පිහිටුවාගෙන ඊට සිහියෙන්ම වැඩ කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ යද්දීෙද්දි වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ සත්‍ය නිමිත්ත අතහරින්න එපා. සත්‍ය නිමිත්ත තමයි බලවත් වෙලා ඉන්ද්‍රිය වෙලා බලවත් වෙලා බෝධිය අංගයක් වෙලා සම්මා සති වෙලා ඕගලන්ට සමාධිය කියන ධර්මතාවය ගෙනත් දෙන්නේ. සමාධියට භූමියක් හදලා දෙන්න, සමාධියට ඉඩක් දෙන්න, සමාධියට නිමිත්තක් දෙන්න. ඒ නිමිත්ත තුලයි හිත එකඟ වෙන්නේ. එකඟ වෙන්න තැනක් දෙන්න ඕනේ. එකඟ වෙන්න තැනක් නැතුව හිත එකඟ වෙන්නේ කොතෙන්ටද? අපි යම් තැනකට හිත පිහිටනකොට තව ටිකකින් ඒ නිමිත්ත අතහැරලා වෙන නිමිත්තක් උපදිනවා නම් ඒ නිමිත්ත තුල හිත එකම දෙයක් තුල නැවත ආශේවනය වෙලා ඒක හුරු වෙලා ඒ මතම ජීවත් වෙනවා කියන එක ගොඩනගින්නේ නැහැ. ඒ හින්දා අද අපි හැමෝගෙම බලන්න මේ ඕගොල්ලන්ගේ විතරක් නෙමෙයි මේ ලංකාව විතර නෙමෙයි ලෝකෙම ගත්තාම
අඩු එකම තැන සිහියේ සමාධි පැත්ත නෙමෙයිද කියලා. හොඳට තර්කගත ඥානයක් තියෙනවා, විතර්කගත ඥානයක් තියෙනවා. හොඳට කරුණු කාරණා තේරෙනවා. ගැඹුරු දර්ශන කතා කරනවා, ගැඹුරු දර්ශන කතා කරන දේ වැටහෙනවා, තේරෙනවා. ඒ දේව දැකලා කෙලෙස් සංසිඳුණු ජීවිත නැහැ. ඒ මොකද ඒ කතා කරන අහන දේ දකින්න තරම් පෞද්ගලික සිතුවිලි මැකිලා චිත්ත සමාධියක් උපදින්න හේතු නැහැ. ඒකට භූමියක් නැති වෙලා. ඒකයි මහා කශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ යම් කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනේද ඔහුට නිවන වැරදුනේ වෙයි. ඇයි මේ සතර සතිපට්ඨානයේ නිවනට එකම මගයි කියලා පෙන්වන්නේ? මොනතරම් දර්ශනයක් කතා කළත් ඒ දර්ශනයේ ජීවිත සන්තක වෙන්න නම් නුමුලා සිහියක් තියෙන්න ඕනේ. පිහිටි සිහියක් තියෙන්න ඕනේ. මේ සිහිය තමයි අපිට මනසට තියෙන එකම පිහිට, එකම පිළිසරණ. සිහිය තමයි සති ආරක්ෂා. සිහිය තමයි එකම ආරක්ෂකයා. සිහිය තමයි එකම රැකවරණය. අපිට සිහිය මුලා වුණාද, සිහිය විසිරුණාද නිවන් දකින්න තියෙන හේතුව නැති වුණේ. ඒ නිසා මෙතෙන්දී මම අද දවසේදී විශේෂයෙන්ම මතක් කරනවා වායාම සති කියන අංග දෙකේ කටයුතු කරන්න. නැවත නැවත ඕනම කමටහනක් වඩන්න. හැබැයි මේ කමටහන ඕනම කමටහනක් වඩන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ ගාව දැක්මක් තියෙන්නට ඕනේ. මේ කමටහන මෙනෙහි කරන්නේ උපායක් හැටියට. මොකද්ද? සති නිමිති තුල හිත බැඳ තබා ගැනීමට උපකාර පිණිසයි. ආනාපාන සතිය වඩන්න උපකාරින්ද සති නිමිති තියාගත්තා නෙමෙයි, සති නිමිත්තේ ඉන්න උපකාර පිණිසයි ආනාපාන සතිය. සති නිමිත්තේ ඉන්න උපකාර පිණිසයි. ඒ කියන්නේ ලෝභයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ යම් කෙලෙසයක් ආවොත් ඕගොල්ලන්ට සති නිමිති ඉන්නේ නැතුව, සති නිමිති ඉන්න බැරුව ඒ පැත්තට හිත යනවා, විසිරෙනවා. ඒ නිසා කය අනුව බලනකොට ලෝභ ද්වේෂ මෝහ කියන කෙලෙස් විතරක ඇති කළා සති නිමිතින් ඕගොල්ලන්ව බහැරට අහකට අරගෙන යන්න තියෙන ඉඩ නැති වෙනවා නේද? ඒ නිසා හොඳට මතක තබා ගන්නට ඕනේ, උත්සාහවත් වෙන්න වායාම සති කියන අංග දෙකේ. මේ සතිපට්ඨානය කියලා කියන්නේ නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සිහිය පිහිටුවා ගන්න. ඒ සිහිය පිහිටුවාගත් එක වඩා ගන්න උපකාර පිණිස වඩා ගන්න කය අනුව, වේදනාව අනුව, සිත අනුව, ධර්මය අනුව බලන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර මේ සතිපට්ඨානයේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක්. ඕගලන්ට මේ සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මතා හතරක් තමයි මොකද්ද? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන. ඔය ධර්මතා හතරේ උදව්ව නොගෙන කිසි කලක ඕගොල්ලෝ සිහිය පිහිටුවා ගන්න නැහැ. සිහිය වැඩි දියුණු කරගන්න නැහැ. මොකද සිහිය පිහිටුවා ගන්න වැඩි දියුණු කරගන්න වෙන ක්‍රමයක් ඕගොල්ලන්ට නැහැ. මොකද ඒ උපකාරක ධර්ම හතර නොතිබුණොත් සිහිය පිහිටුවාගෙන ඉන්න බෑ. නීවරණ ධර්ම තුල තමයි ජීවත් වෙන්න වෙන්නේ. නීවරණ ධර්ම පැත්තට යනවා. නමුත් නීවරණ ධර්ම පැත්තෙන් මුදවල සති නිමිත්ත තුල හිත පිහිටුවා ගන්න, වඩා ගන්න මේ සතිපට්ඨාන මේ ධර්මතා හතර උදව් කරගන්න. එකයි සිහිය පිහිටවන ධර්මතා හතර. ওই ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිහිටන්න සිහිය පිහිටන දවසක් එනවා. ඒ සිහිය අනුක්‍රමයෙන් වැඩෙනවා. හැමදාම සතිපට්ඨානේ වඩන කාලෙට යන්නේ සිහිය පිහිටනකම් විතරයි ඕගොල්ලෝ සතිපට්ඨානේ වඩනවා යන කාලෙට යන්නේ. ඊට පස්සේ පිහිටි සිහියෙන්ම ජීවත් වෙන්න පුළුවන්. පිහිටි සිහියෙන් ජීවත් වෙනකොට සම්‍යක් ප්‍රධාන වඩනවා යන කාලෙට යනවා. ඒක ජීවත් වෙන හැමදාම සම්‍යක් ප්‍රධාන වඩනවා යන කාලෙට යන්නේ. නීවරණ ධර්ම දුරු වෙන දවසක් එනවා. එතකොට 이르දිපාද වඩන කාලේ යන ගණයට යනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය වඩන, බල වඩන, බොජ්ජංග වඩන කාලය දක්වා කියන කාලයක් තියෙයි. දැන් අපිට වෙලා තියෙන්නේ හැමදාම සතිපට්ඨානේ වඩන්නනේ. ඇයි සිහිය පිහිටවන්න වඩනවා, සිහිය පිහිටන්නේ. මොකද වතුර පුරවනවා හැබැයි අඩිය නැති කලයකට. සිහිය පිහිටවන්න උත්සාහවත් වුණාට පිහිටන්න සිහිය පිහිටන්න බිමක් නැහැ. ඒ කියන්නේ වතුර පිහිටයි තින්න අඩියක් නැහැ. සිහිය පිහිටවන්න අපි කොච්චර උත්සාහවත් වුණත් සිහිය පිහිටන්න තැනක් දීලා නැති නිසා පිහිටන සිහිය එතන අතහැරෙනවා. හලන වතුර ටික යනවා කලේ. නමුත් අඩිය හොඳට තියෙන කලයකට වතුර පිරෙනවා වගේ සිහිය පිහිටන විදිහට සිහිය පිහිටවන්න.
ඉතින් මට අද දවසේදී ඕගොල්ලන්ට විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙන්නේ. දැන් මම දන්න දේ, දකින දේ එකම දෙයයි. මොකද්ද? බණ දහම් දර්ශනය කොච්චර කතා කරොත් මිනිහට වැඩක් නැහැ. එතන නෙමෙයි දැන් අඩුව තියෙන්නේ. නුවණ නැතිකමත් නෙමෙයි අඩුව තියෙන්නේ. මේ පෙන්නන ධර්මයේ දකින්න විදියක් නැති, දකින්න බැරි විදියට තමන්ගේ මනස, කෙනාගේ මනස ආවරණය කරගෙන තියෙන ආවර්ණීය ධර්ම දුරු කරගන්න ක්‍රමවේදයක් නොදී කොච්චර ඒ වැස්මට උඩින් බණ කිව්වොත් වැඩක් නැහැ. ඒක දකින්නේ. දැන් ඔය හැම දිනාටම අඩුව තියෙන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය, චිත්ත සමාධිය නැතිකම. රාගාදී විතර්ක සංසිඳිලා සිත මේ නීවරණ ධර්ම දුරු වෙලා ඇති වෙන චේතෝ සමාධියයි අඩු. එහෙනම් ඒකට තියෙන දේ තමයි මොකද්ද? වායාම සති උත්සාහයෙන් සිහිය පිහිටුවා ගන්න. සතිපට්ඨානේ වඩන්න. උත්සාහයෙන් සතර සතිපට්ඨානේ වඩන්නයි තියෙන්නේ. සතර සතිපට්ඨානේ වඩන්න කියන්නේ සිහිය පිහිටුවාගෙන ওই ධර්මතා හතර උදව් කරගෙන සිහිය පිහිටුවා ගන්න. ඔන්න ওই ටික කටයුතු කරනකොට හිත සමාධි වෙනවා. එතනදී බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය ඕනම කමටහනක් වඩන්නත් පුළුවන්. හැබැයි හොඳට දන්නවා මේ සති නිමිත්ත හිත පිහිටුවාගෙනම හැම කමටහනක්ම වඩන්න ඕනේ. සති නිමිත්ත හිත පිහිටුවාගන්නේ මේ බුදු ගුණ භාවනාව හොඳට කරගන්න, මෛත්‍රී භාවනාව හොඳට කරගන්න නෙමෙයි. මෛත්‍රී භාවනාව බුදු ගුණ තියෙන්නේ මේ සති නිමිත්තේ හොඳට හිත පිහිටුවා ගන්නයි. එතකොට සති නිමිත්තේ හිත පිහිටුවාගෙන සීයෙන්ම කමඨහනක් වඩනවා. ඕනම කමඨහනක් මෙනෙහි කරනවා. ඒ කමඨහනක් තුල ඉඳගෙන සිහිය පිහිටිනකොට සිහිය පිහිටීම වැඩෙන්න කමඨහන වැඩෙනවා යන ගණයට යනවා. යම් කමඨහනක් තුලින් සිහිය වඩනවා නම් කමඨහන වඩනවා යන ගණයට යනවා. මේ විදිහට සති නිමිත්ත තුල සිහිය පිහිටුවාගෙන ඒක සිහිය පිහිටා හිටින්න, සිහිය පිහිටීම වැඩි දියුණු කරන්න කමඨහනක් උදව් කරගෙන උත්සාහවත් වෙනවා. හිත ඒත් අහකට යනවා, ආපහු ගන්නවා, ආයෙත් හිත අහකට යනවා, ආයෙත් අහකට යන්න දෙන්නේ නැහැ කියලා උත්සාහයෙන් ගන්නවා. ඔච්චරමයි තියෙන්නේ. ගැඹුරු දර්ශන මුකුත් ඕනේ දැන් වායාම සති කියන අංග දෙකේ. මේකේ තියෙන වඩා විශේෂ දේ තමයි පෙරපසු විශේෂණයක් පෙනෙනවා. ඔබ අද දවසේදී උත්සාහයෙන් සති නිමිත්ත තුල හිත පිහිටුවා ගන්න යම්සේ උත්සාහවත් වුණාද? හිත අහකට යනවා, ආපහු උත්සාහයෙන් සති නිමිත්ත තුල හිත පිහිටුවා ගන්න හදනවා. ඒත් මොන විදිහටවත් බෑ. සිහිය පිහිටුවා ගන්න කියලා කියන්නේ, සිහිය පිහිටුවා ගන්න තියෙන්නේ කියන්නේ අද නොපිහිටි සිහියක් තියෙන්නේ. සිහිය හොඳටම විසිරීලා චුට්ටක්වත් සති නිමිත්ත හිත තියෙන්නේම නැහැ, එකඟ නැහැ. අහකට යනවා, ආපහු උත්සාහවත් වෙනවා, ආපහු අහකට ගන්නවා. දෙවනි දවසේ උත්සාහවත් වෙනකොට ඔබටම පෙනෙයි ප්‍රතිඵලය ඊට වඩා අද හිත හොඳටම විසිරෙනවා. හැබැයි ටික උත්සාහ කරන්නත් පුළුවන්කම තියෙයි. සති නිමිත්තේ හිත තියාගන්න සති නිමිත්තවත් තේරෙනවා අඩුම ගන්න කියන තැනක්වත් තේරෙයි. ඔහොම යම් දවසක් ඔබ සති දෙකක් තුනක් මාසයක් කළොත් මේ සති නිමිත්ත තුල හිත අනුක්‍රමයෙන් බැඳී පවතිනකම සති නිමිත්ත සමත නිමිත්ත එන්න තමන් තුල වැඩෙන ගතිය තමන්ටම දකින්න පුළුවන්. මේ සති නිමිත්ත තුල සිත පවතිනකොට වෙන දේ තමයි ඉතාමත් කුඩා විතර්කයේ පව සංසිඳන මේ සමාධි සති නිමිත්ත තුල හිත එකඟ වෙනවා කියලා කියන්නේ මොකද්ද? විතර්ක සංසිඳනවා. සමාධි නිමිත්ත තුල හිත එකඟ නැහැ, හිත පවතින්නේ නැහැ කියන්නේ මොකද්ද? විතර්ක විසිරිලා. නොයෙක් විදිහේ විතර්ක හැමතැනම. සති නිමිත්ත හිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න මුලින්ම කරනවා මොකද්ද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන යනුව ගිය විතර්ක අඩු කරනවා. බාහිර ආයතන යනුව ගිය විතර්ක සම්පූර්ණම බොහෝ සෙයින් අඩු වුණාම හොඳට සති නිමිත්තේ ඉන්න පුළුවන්. සති නිමිත්තේ ඉඳගෙන යන්න කටයුතු කරන්න ජීවත් වෙන්න පුළුවන්. ওই මට්ටමට එනකොට
මරණයෙන් පස්සේ මේ ජීවිතයේම තියෙන ditta ධම්ම ආනිසංශයක් තමන්ටම වෙහෙස පිණිස, තමන්ටම අපහසු පිණිස, තමන්ටම දාහය පිණිස පවතින සිතුවිලි උපදිනවා. අහන්නේ සිතුවිලි එන්නේ මේ සිය පිහිටන මට්ටමට ආවහම ඒ බඳු තමන්ටම වෙහෙස පිණිස, අපහසු පිණිස තමන් තුළ උපදින සිතුවිලි උපදින ගතිය නතර වෙනවා. එතකොට බාහිර යන්න. ඒ පිහිටි සිහියෙන් සිහිය පිහිටුවාගෙන තව දුරටත් යන්න එන්න කටයුතු කරන්න වැඩ කටයුතු කරනකොට යනකොට එනකොට ආධ්‍යාත්මික පැත්තේ මේ තමන් කය තමන්ම කරලා පෙන්නනකම මේ කය රළු විදියට ධරත ස්වභාවයට පවතින ආධ්‍යාත්මික පැත්තේ තියෙන ඊ타ම සියුම් සිතුවිලි විතර්ක සංසිත වෙනවා. මේ සති නිමිත්තෙන් කරන්නේ ඕගොල්ලෝ සමාධිගත කරනවා කියලා කරන්නේ වෙන මුකුත් නෙමෙයි. ඕගොල්ලෝ ගාව තියෙන ඖදාරික මට්ටමේ ඉඳලා ඊටමත් සියුම් දක්වා සිතුවිලි විතර්ක සංසිඳවනවා. අපි කියමු කෙටියෙන් ගත්තොත් මම යථාර්ථය තමයි ඇහැ අනිදර්ශන. ඒ කියන්නේ ඇහැ කවදාවත් දැකලා නැහැ. දකින්නත් බෑ. නමුත් අද අපි හැමෝටම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ මේ ඇහැ තියනවා කියන දැනුමක් තියෙනවා. ඇත්තටම ඕක සියුම් විතර්කයක්. ඇහැ කියලා එකක් නැතුව නෙමෙයි. ඇහැ තියෙනවා. රූප දකිනවා. දර්ශන කෘත්‍ය කළා ඇහැ නිරුද්ධ වෙනවා. ඒ ඇහැ ගැන අපිට පෙනෙන්නේ අපිට ඇහැ ගැන නිමිති තියෙන්නේ දැකපු රූප ආයතනකින් හෝ සද්ද ආයතනකින් වගේ තැනක. නමුත් මම මේ නිකමට මතක් කරන්නේ ඒ වගේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික ඔක්කොම ඇති Taman ඇති බවට අද ඕගොල්ලන්ට දැනෙන ටිකත් විතර්ක. මේ සති නිමිත්ත හොඳටම ප්‍රමාණවත් වෙන මුකුත්ම කරන්න ඕනේ. මේ සති නිමිත්තෙන් කරනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන බාහිර ආයතන අනුවගේ සියලුම විතර්ක සංසිඳවලා Taman තුල නතර කරනවා. Taman තුල පිහිටි සිහිය නැවත නැවත ජීවත් වෙනකොට මේ ආධ්‍යාත්මික පැත්ත මේ සතර මහා ධාතු කය තමන් කළා ඇත්ත කළා මම කළා පෙන්නපු විතර ටික සංසිඳෙනවා. මේ ආධ්‍යාත්මික බාහිර සියලුම සිතුවිලි ටික සංසිඳීමයි තව පැත්තකින් ගත්තොත් නිවන කියන්නේ. බලන්නකෝ ඛතමාචානන්ද නිරෝධ සංඥා කුමද්දානන්ද නිරෝධ සංඥා ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බ උපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බාන ඒතං සන්තං ඒ සාන්තයි ඒ ප්‍රණීතයි මොකද යදිදං යම් මේ සබ්බ සංඛාර සමතෝ සීල සංස්කාරයෙන් සංසිඳීමක් තියෙනවා නම් ඒ සාන්තයි ඒ ප්‍රණීතයි සීල සංස්කාරයන්ගේ සංසිඳීමක් තියෙනවා සියලු උපදීන්ගේ නොගැනීමක් තියෙනවා නම් පටින තණ්හාවගේ ක්ෂය බවක් තියෙනවා නම් විරාග බවක් තියෙනවා නම් නිරෝධයක් තියෙනවා. ඒ ඔක්කොම නිරෝධය පෙන්වන්නේ විරාගය පෙන්වන්නේ එතකොට තණ්හාවගේ ක්ෂය බව පෙන්වන්නේ සියලු උපදීන්ගේ දුරු කිරීම පෙන්වන්නේ මොකෙන්ද? ඒතං සන්තං ඒතං පනිතං ඒ සාන්තය ප්‍රණීතයි මේ යදිදං සබ්බ සංඛාර සමුදය සංඛාරයෙන් සංසිඳීමෙන් කියලා. අද අපිට සංස්කාරය අනිත්‍ය වෙන්නේ ලෝකයට සංස්කාරය නිට්ටයයි. සංස්කාරය ඇති බවටයි හම්බ වෙන්නේ. සංස්කාරය තමයි පරිහරණය කරන්නේ. ලෝකයට සියලු සංස්කාරය නිට්ටයයි. ගහක් කියලා හිතන්න. ගහක් කියලා හිතපු ගමන්ම ලෝකයට ඒක ඇත්ත. නමුත් ගහ කියන එක චේතනාවක්, සිතුවිල්ලක්, සංස්කාරයක්. අනිච්චවත සංස්කාරය සංඛාරයේ ස්වභාවය අනිත්‍යයි. උපාද වය දමිනෝ අදහස ඉපද නැති වෙනවා. උපජ්ජිත නිරුද්ධන්ත ඉපද නිරුද්ධ වෙනවා. තේසං උපසමෝසුකෝ සංස්කාර සංසිඳීම සැප. නමුත් ඒ සංස්කාර සංසිඳීමෙන් වෙන සුවය ලෝකෙට අහු වෙන්නේ. ඒ සංස්කාර නිත්‍ය කළ පරිහරණය කරන්න හම්බ වෙනවා. ගහක් කිව්වහම ඒ සංකාර නිමිත්තට අනුව සතර මහා ධාතු රූපයක් ඕගලන්ට පෙන්නනවා. ඊට පස්සේ සංඛාරයෙන් ඕගොල්ලෝ සතර මහා ධාතු රූපේ පරිහරණය කරන ඕගලන්ට සියලු සංස්කාර හම්බ වෙන්නේ බාහිර භෞතිකයෙන්. ලෝකේ ඔක්කොටම එහෙමයි. යම් සංස්කාරයක අනිත්‍ය දකින්න ලෝකයේ සංස්කාර නිට්ටයයි. සීල සංස්කාරය ගස් ගල් ගෙවල් දොරවල් ඉර හඳ කියනකොට ඒවට ඇති බවට ධර්මතාව ඔයගලන්ට තියෙනවා. කවදාවත් හටගෙන නැති වෙනවා කියලා පෙනේද? නමුත්
මේ සියලු සංස්කාරය සංසිඳවනවා. ගස් ගල් ගෙවල් දොරවල් කියලා සිහි වෙන විතරක උපදින්නේ මේ එකම සති නිමිත්ත. ඕගොල්ලන්ව අරගෙන යනවා නිවන දක්වා සමාධිය ඇති කරලා කතා කරපු ඥාන දර්ශනය දක්වා. ඒකයි සතිපට්ඨානයේ නිවනට එකම මගයි කියලා කිව්වේ. සිහිය පිහිටුවීම තමයි නිවනට තියෙන එකම මග කියලා කිව්වේ. මේ සිහිය පිහිටවන්න සිහිය පිහිටනවා. සිහිය පිහිටනොයිම වැඩි වෙනවා කියලා ඒකේ අර්ථය මොකද්ද? අපි ගාව නොඑක ආකාරයේ විසිරලා තියෙන බාහිර ආධ්‍යාත්මික සියලුම විතර්ක සංසිඳ වෙනවා. කෙටියෙන් කිව්වහම මේ කය තමන් කියලා පෙන්වන ගතියත් විතර්කයක්. අද තමන්ට තමන්ව හම්බ වෙන්නේ සිටී ඇති විතර්ක ටිකක් නිසායි. අන්න ඒ විතර්කයේ පවා සංසිඳ වෙනවා. ඒකයි ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංකාර සමුතෝ. සියලු සංස්කාරයන්ගේ සියලු විතර්කයන්ගේ සංසිඳීමක් තියෙන. මෙන්න මේක සාන්තයි ප්‍රණීතයි. අන්නේ විමුක්තිය, ඒ මොක්ෂය, ඒ නිවන ලබා දෙන මේ සතිපට්ඨානය. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි නොඑම්බිකේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි. සත්තානම් විසුද්ධියම් වෙන මුකුත් වෙන්නවද? බලන්න කල්යාණ මිත්‍ර අසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් දර්ශනයක් ලැබුණා. මහණනි සම්මා දිට්ඨිය මේ එකම මගයි කියලා දේශනා කරන්න තිබුණානේ. ඉතින් ඇත්ත දැකලානේ ආශ්‍රයක්ෂය වෙන්නේ. නමුත් ඇත්ත දකින්න කියන තැනට යන්න බෑ. ඇත්ත දැනගත්තට දුක නිවෙන්නේ දුක ගෙවෙන්නේ ඒක ජීවිතේ කරගන්න වෙන ක්‍රමයක් නෑ. සතිපට්ඨාන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8න් බලන්න සම්මා සතිය කියන තැනට විතරයි පෙන්වන්නේ එකම මගයි මේ කියන තැන බුදුරජාණන් වහන්සේ. අනිත් ඒවා එපාහින්ද නෙමෙයි. මේ සිහිය හොඳට පිහිටපු දවසට අනිත් ඔක්කොම ටික පුරවනවා. පුරවනවා කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාට මේ කියන්නේ. නිකන් කෙනාට සතිපට්ඨානෙ වැඩුවට මේ ටික වෙන්නේ නමුත් කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කළ කෙනාට දැන් අඩු සිහිය. ඔය ටික පෙන්වන්නේ මහානේ සතිපට්ඨානෙ නිවනට එකම මගයි කියලා මේ ශාසනයෙන් බැහැර ඥාන දර්ශනීය අහලවත් නැති කෙනාට නෙමෙයි. අහගත්ත කෙනාට. සමාධින් බික්කවේ භාවේත සමාහිතේ චිත්තේ යථාභූතං පජානාති. මහණෙනි සමාධි වඩනකොට ඇත්ත ඇති දකින්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. සමාධි වඩනකොට ඇත්ත දකින්නවා කියලා දේශනා කළේ සමාධි වඩන ඔක්කොටම නෙමෙයි. දැන් ওই වචනය අහගෙන අපි ඔක්කොමලා කරන්නේ ධර්මයක් ගැන හිතන්නෙත් නැහැ, දැනගන්න හිතනමන්නෙත් නැහැ, ඊට උත්සාහවත් වෙන්නෙත් නැහැ. මොකද සමාධි වඩනකොට ඥාන දර්ශනය ඉබේ පහළ වෙයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් සමාධි වඩනකොට ඥාන දර්ශනය පහළ වෙනවා නම් ආලාර කාලම් උද්දකරාම පුත්ත වගේ අය තමයි ඉස්සෙල්ලාම නිවන් දකින්නේ නේ. නමුත් ඒකෙන් පෙන්නනවා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයෙන් දර්ශනය ලබා නොගෙන සමාධි වැඩුවට වැඩකුත් නැහැ. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රුතමේ ඥානෙ මේ දර්ශනය දැනගත්ත කෙනාට කියනවා මොකද්ද? දැන් හැඬීම් වැළපීම් ඉක්මවන්න දුක් දුම්නස් නැති කරන්න මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරගන්න නම් සතිපට්ඨානෙ තියෙන්නේ. එතෙන්ට ආපු කෙනාට කියනවා දැන් ඔය ටික එයා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දැකලා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට ආවේ හොඳයි. ඒ දුක් ටික නිරුද්ධ කළා දුක්ඛ නිරෝධය සාක්ෂාත් කරගන්න නම් දැන් ඒ දර්ශනය අහගත්ත කෙනාට කියනවා ඊට පස්සේ මොකද්ද? සතිපට්ඨාන එකම මග. දැන් උතෙන්ට යන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? සිහිය පිහිටුවීමයි කියලා. දර්ශනය දැනගත්තට පස්සේ නිවන පිණිස දර්ශනයෙම හිතන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින්ට ආවට පස්සේ පෙන්වන්නේ මොකද්ද? සිතුවිලි සංසිඳුවා ගන්න වැඩපිළිවෙලක්. නේ? විසිරුණු සිත අඩු වෙච්ච සිතුවිලි සංසිඳිච්ච වැඩපිළිවෙලක් පනවන තථාගතයන් වහන්සේ. එතකොට බලන්න ඒ ටිකේ අඩුවම නෙමෙයිද අපිට තිබිලා තියෙන්නේ කියලා. මේ කතා කරගත්ත දර්ශනය මොකද අපිට නුවණ නැද්ද? මේ කතා කරන දර්ශනය නොතේරෙනවා නෙමෙයි තේරෙනවා. පේනවා, දන්නවා. නමුත් ඒක ජීවිතේ වෙන්නේ නැත්තම් මෙච්චර කාලයක් ඒ දර්ශනය දැනගත්ත ඒකට හිතුව ජීවිතේ ඒ දර්ශනේ පේන්නේ ජීවිතේ වෙන්නේ නැත්තම් අපි හිතාගෙන තව දුරටත් ඒක කර ඉන්නකොට හෙට දවසේ හරි එහෙනම් කෙලෙස් අඩු වෙලා මේක වෙයි. නමුත් මේක නොවෙන්නේ ඇයි කියන කාරණාව අපි හිතන්නේ. ඒ හින්දා මෙතෙන්දී පින්වතුන්ට ගොඩාක් මතක් කරනවා හැම කෙනෙක්ම සතිපට්ඨානය වඩන්න හුරු වෙන්න.
නාසිකග්ගේවා මුඛ නිමිත්තේ සිත පිහිටුවා ගන්න නොයේ ක්‍රමෝපාය කළා සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න හුරු කරන්න. වෙන මුකුත්ම එපා. එච්චරයි. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය දේශනා කළේ කුරුරට වාසෙන්ට. පෙන්නනවා යටත් පිටින් දැසිදස්කම් කරුවෙක්වත් වතුර කලයක්වත් ගෙන්න යන්නේ නැහැලු සතිපට්ඨානේ වඩන්නේ නැතු සිහිය පිහිටුවා ගැනීම හුරු පුරුදු නොකර වතුර කලයක්වත් ගෙන්න යන්නලු. එතකොට සතිපට්ඨානේ වඩනවා කියලා භාවනා කරනවා කියලා කැලේකට වෙලා ඉඳලා නෙමෙයි. gedara dore වැඩ කටයුතු කරද්දී සතිපට්ඨානේ වැඩෙමින්මයි කරලා තියෙන්නේ නේ. පින්වතුන්ම උත්සාහවත් වෙලා බලන්න එක තැනක ඉඳගෙන සිහිය පිහිටුවා ගන්න ඉස්සෙල්ලා සිහිය ලදරුණු නිසා නොපිහිටි නිසා විසුරුණුකම වැඩි නිසා සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න එක තැනක ඉඳගෙන ඊට පස්සේ නැගිට්ටට පස්සේ සිහිය පිහිටුවාගෙන යන්න එන්න වැඩ කටයුතු කරන්න හුරු වෙන්න ආපහු අහකට යනවා හැම වැඩක්ම මේ විදිහට ධර්මය කියන එක මේ ඕගොල්ලන්ගේ ජීවිතේම වෙන්න ඕන. අපි පැය කාලයකට භාගයකට විතරක් ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙනවා. අනිත් වෙලාවට කිසිම ධර්මයක් හෝ පිහිට සරණක් නැහැ. නමුත් මේ සතිපට්ඨානය කියන්නේ ජීවිතයේ හාත්පස නොපිහිටි මේ හාත්පසක පිහිටලා කටයුතු කරන ධර්මයක්. ඉතින් ওই ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. දැන් ඉස්සර ස්වාමීන් වහන්සේලා බලන්න ওই වගේ සිහිය පිහිටුවාගෙන යනවා කමටහනකට සිහියෙන් යනවා. සිහිය අතහැරලා ඒ යද්දි සිහිය අතහැරලා ගියොත් කමටහන අතහැරුණොත් අහවල් තැනට එනකම් මතකයි අහවල් තැනදී තමයි අතහැරුණා කියලා එතෙන්ටම ආපහු එනවලු. ඇවිල්ලා එතන ඉඳන් ආපහු සිහිය පිහිටුවාගෙන යනවා. කමටහන මෙනෙහි කරගෙන යනවා. ඒ විදිහට තමයි අතීත උත්තුමිය සිහිය පිහිටුවාගෙන තියෙන්නේ උත්සාහවත් වෙලා තියෙන්නේ. සවැත් නුවර 7 කෝටිය ජනකාය හිටියා කියන එකෙන් 5 කෝටිය කාර්ය ශ්‍රාවකයෝ. 5 කෝටිය කියන්නේ ඔක්කොම රහත් මේ පැවිදි වෙච්ච උත්තරමෙන්න මේ ගිහි ගෙවල් වල හිටපු බොහෝ දෙනෙක් උපාසක උපාසිකාව අධිකම ලැබුවා. ඒ කියන්නේ ඒ අය ගෙවල් වල ඉඳගෙනම සතිපට්ඨාන භාවනාව උහුරු පුරුදු කළා. සිහිය පිහිටවන්න උහුරු කරන්න. සිහිය පිහිටන දවසක් වෙනවා. පිහිටි සිහිය ඔබට උපස්ථාන කරයි. ඔගොල්ලෝ දරුවෙක්ව හදන්නේ ලොකු මහත් කරන්නේ ඒ දරුවා හැදුණු දවසට ලොකු මහත් වෙච්ච දවසට ඔයගලන්ට උපස්ථාන කරයි උපකාර කරයි කියන හින්දානේ උපකාර කරනවනේ. ගහක් පැලයක් වුණත් ලදරු කාලේ ඉඳන් උපස්ථාන කරලා උපකාර කරලා හදන්නේ ඒ ගහ ලොකු වෙච්ච දවසට ඔයගලන්ට ගෙඩියක් හරි කන්න දෙනවනේ නේ. ඒ වගේ සිහියත් ලදරු යෝකට සිහිය පිහිටුවලා ඉස්සලා හිටවන්න. ඊට පස්සේ නොයේක් විදියට වතුර පොහොර දාලා උපස්ථාන කරනවා වගේ මේ සිහියට හැම වෙලාවෙම උදව් උපකාර කරලා උපස්ථාන කරන්න. සිහිය වැඩුම් දවසට එයා ඕගොල්ලන්ව රකිනවා. ඕගොල්ලන්ව බලාගන්නේ. ඕගොල්ලන්ට රැකවරණය පිණිස අපිට දුක කරදරයක් නොදෙන විදිහට අපිව බලා ගන්නවා සත්පුරුෂයෙක් මෙන්න මෙයාව අපි ලොකු මහත් කරගන්න ඕනේ කියලා දරුවෙක් වගේ හිතේ තියාගන්න. අපිට කවදාම හරි දවසක දුක කරදරයක්කටපත් වෙන්න නොදී මේ දරුවා සලකයි කියලා හිතාගෙන ඕගොල්ලෝ යම්සේ දරුවෙක් හදනවද ලොකු මහත් කරනවද ඒ විදිහටම හිතාගන්න මේ ජීවිතේ විතරක් නෙමෙයි නිවන් දක්න තාක් ඕගලන්ට උපස්ථාන කරනවා මේ සති නිමිත්ත දරුවෙක් වගේ කියලා හිතාගෙන මෙයාව හදනවා මම ලොකු මහත් කරගන්නවා වැඩි දියුණු කරගන්නවා කියලා තමන් තුල කල්යාණ මිත්‍රයෙක්ව හදාගන්න මේ සති නිමිත්ත නැවත හුරු කරන්න සති නිමිත්ත තුල සිත පිහිටුවා ගන්න උත්සාහවත් වෙන පමණකින්ම ඔබට තේරෙයි සති නිමිත්තට හිත යොමු කළ පමණකින්ම බාහිර විතර්ක වලට ඉඩ නැහැ කියලා. සති නිමිත්ත තුල ඉඳ බාහිර විතර්ක වලට යන්න බෑ. බාහිර විතර්ක සති නිමිත්ත අත හැරුණේ යම් ශරණයකද විතර්ක ගොඩ තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමෝම අද මේ වගේ බොහොම වටිනා දවසක උතුම් දවසක අපි හැම දිනාටම ඒ නිවීමේ පණිවිඩය මේ ලෝකෙට උරුම වෙච්ච ලංකා වාසී අපිට උරුම වෙච්ච මෙබඳු වටිනා දවසක මම මේ සතිපට්ඨානය ගැන කළ අර්ථ විවරණය මම හිතන්නේ බොහෝ සෙයින් වටින එකක් කියලා තේරෙනවා අපිට අපේ පෞද්ගලික ජීවිතය තුලින්. මොකද අපි පැවිදිලා අවුරුදු 20 ගානක් අපි භාවනා නොකළා නෙමෙයි. බොහෝ සෙයින් භාවනා කළා. නමුත් ඒක අපේ අඩුව නෙමෙයි. ඇත්තට මේ ධර්මයේ තිබිලා තියෙන අඩුව. ඉතින් අපි
මාස ගණන් භාවනා කළාම හොඳට සිහිය පිහිටනවා. හැබැයි මේ සිහිය පිහිටන එක තුලම හැසිරලා ඉතින් ගොඩ යන්න තියෙන කියන දර්ශනය නැති නිසා අපි සිහිය රකින්නේ අතාරිනවා. භාවනා කළා ආපු ගමන් ආපහු කරන වැඩේට සිහියෙන් හිටපු ගමන්ම සති නිමිත්ත අතහැරලා වොමනාවෙම අතහැර ගන්නවා අන්තිමට. මාස ගානක් හොඳට භාවනා කරනවා. සති නිමිත්ත හොඳට තියාගන්නවා. ඊට පස්සේ කරන වැඩේට සිහියෙන් කියලා අපි කෝප්පි හොදනවා සිහියෙන්, පාත්‍රය හොදනවා සිහියෙන්. ඒ කියන්නේ වොමනාවෙම සති නිමිත්ත අතහරිනවා. ඊට පස්සේ අපි දන්න ක්‍රමයේ තිබිලා තියෙන්නෙම වොමනාවෙම සිහිනුවන අතහැරෙන විදියට. ඊට පස්සේ අන්න ටික දවසකින් අර උණුසුම තිබිලා හේම මඩු වෙලා යනවා. සිහියට වැඩෙන්න තැනක් තිබුණා නැහැ. නමුත් මේ සති නිමිති තියෙන ආනිසංසය අද සති නිමිත්ත ඕගොල්ලෝ එක දවස් 4-5 හුරු කළ සතියක් හමාරු භාවනා කරන්න බැරුව ඉන්න වැඩ කටයුත්තක් ඉදලා ඊගාව සතියේ භාවනා කරන්න පටන් ගන්න. අර නතර කරපු දැන ඉඳන් පටන් ගන්න. පස්සට එන්නේ. අන්න ඒකයි මේකේ තියෙන ඊගාව ආනිසංසය. අපිට මේ එක සති 2-3කට මාසයකට තියෙන විශේෂණිය අපිට තේරෙනවා. ඉතින් ඒ නිසා අනික දැන් අපිට ඉලක්කයක් තියෙයි. භවනාවදී විතරක් නෙමෙයි මේ සති සිහිය රැක්ක යුතුයි. සති නිමිත්ත රැක්ක යුතුයි කියලා. අන්න ඒ වගේ දර්ශනයකට ඇවිල්ලා පින්වත් ඔබටත් මතක් කරනවා මේක ප්‍රායෝගිකව කළා බලන්න සහේතුකද නැද්ද කියලා. ඊගොට පෙරපසු විශේෂණයක් වෙන්නේ පෙරපසු වෙනසක් Tamanටම තේරෙයි. එතකොට මොනතරම් මේක සුවක්ඛාතද කියන කාරණාවක් තේරෙයි, මොනතරම් සහේතුකද කියන කාරණාවක් තේරෙයි. ඒ වගේම සමාධියට භූමියකුත් ඉතුරු වෙයි. ඉතින් ඒ නිසා ඒ කටයුතු ටික කරගන්න කියන එක මතක් කරනවා අද මේ බඳු වටිනා පොයක් දවසේ මේ සතිපට්ඨානය ගැන කළ විවරණය හැමදිනාටම මෙනෙහි කළ නුවණින් බලන්ට කියන කාරණාවත් මතක් කරනවා.